ඔන්න ළමයි පේපර් එක දාලා තියෙනවා ස්ක්‍රීන් එකේ. අද අපි කතා කරන්නේ ප්‍රශ්න පත්‍රය. ඕකේ තියෙනවා මුලින්ම මේවා හඳුන්වන්න. සමපාද ත්‍රිකෝණය, සමද්විපාද ත්‍රිකෝණය, විෂමපාද ත්‍රිකෝණය. ඊළඟට කෝණ හඳුන්වන්න කියලා තියෙනවා. පළවෙනි එක නම් ඔයගොල්ලෝ කරන්න ඕනේ නැහැ. පළවෙනි ප්‍රශ්න උත්තර දීලා තිබ්බට ඕක 6 වසරේ ළමයිට උගන්වන කෑල්ලක් නෙමෙයි පළවෙනි එක. හැබැයි ඒ වුණාට අපිට පුළුවන් සමපාද ත්‍රිකෝණය, සමද්විපාද ත්‍රිකෝණය, ඒත් එක්කම විෂමපාද ත්‍රිකෝණය අඳුන ගන්න. ඒක පට්ට ලේසි. මෙන්න මෙහෙමයි. දැන් කැමරා ටික ඔන් කරගෙන ඉන්න. එතකොට තමයි හරි හමන් විදියකට මට ඕගොල්ලන්ව පේන්නේ. මෙන්න දැන් ළමයි මම ත්‍රිකෝණයක් යනොත් එහෙම මෙයාගේ පාද තුනම දිගින් සමානයි නම් මේ දිගයි මේ දිගයි මේ දිගයි පාද තුනම දිගින් සමාන නම් අපි යාට නමක් කියනවා. පාද තුනම දිගින් සමාන නම් එයාට කියනවා සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. ඊළඟට ත්‍රිකෝණයක පාද දෙකක් විතරක්. මෙයාගේ දිග සෙන්ටිමීටර් 6යි. මෙයාගේ දිගත් සෙන්ටිමීටර් 6යි. හැබැයි මෙයා සෙන්ටිමීටර් 8යි. මේකේ පාද කීයක් දිගින් සමානද? මට ඇඟිලි වලින් පෙන්නන්න. පාද දෙකක්. පාද දෙකක් විතරක්. අපි මේ රේඛාවකට කියනවානේ පාදයක් කියලා. නැත්නම් මේකේ කකුලක් එහෙම නැහැ. කාගේ හරි කකුලකට අපි මෙතන පාදයක් කියලා කියන්නේ නැහැ. පාද දෙකක් දිගින් සමානයි නම් එයාට කියනවා සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. ඊළඟට මෙන්න මේම නිකන් මොකක්ද වගේ එකක් තියෙනවා. මේක තව පොඩ්ඩක් මම දික් කරන්න. මෙන්න මේම. පාද තුනම දිගින් අසමානයි. මෙයා 5යි, මෙයා 8යි, මෙයා 7යි. දිග සෙන්ටිමීටර්. පාද තුනම දිගින් අසමාන තල රූපයකට අපි කියනවා සම නෙමෙයි විෂම පාද ත්‍රිකෝණයක් කියලා. පොඩ්ඩක් කෑ ගහලා කියන්න. පාද තුනම දිගින් සමානයි නම් සමපාද ත්‍රිකෝණයක්. ඒත් එක්කම පාද දෙකක් විතරක් දිගින් සමානයි නම් සමද්විපාද ත්‍රිකෝණයක් කියලා අපි යාට කියනවා. පාද එකක්වත් සමාන නැත්නම් පාද තුනේම දිග එකිනෙකට වෙනස් නම් අපි යාට කියනවා විෂම පාද ත්‍රිකෝණයක්. ඔයාලගේ පේපර් එකේ මුලින්ම තියෙනවා ත්‍රිකෝණ හඳුන්වන්න කියලා. මුලින්ම තියෙන සමපාද ත්‍රිකෝණයනේ. මොකද්ද ලියන්න ඕනේ? ලියන්න ඉස්සරහින් පාද තුනම දිගින් සමාන ත්‍රිකෝණය. ඒක ලියලා තියෙනවා නම් හරි දාගන්න. නැත්තම් මම දෙනකොට ලියන්න. කොහොමත් පේපර් ක්ලාස් එකේදී පේපර් එක දවස් 5කට විතර කලින් දෙනවා. එතකොට ඒ ප්‍රශ්න පත්‍රයට ඔබට හැකිසේ පිළිතුරු ලියා තැබීම අනිවාර්යයි. බැරි ප්‍රශ්න පැත්තකින් තියලා පුළුවන් ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඊළඟට දෙවනියට තියෙනවා සමද්විපාද ත්‍රිකෝණය හඳුන්වන්න. සමද්විපාද ත්‍රිකෝණය අපිට ලියන්න පුළුවන් කොහොමද? පාද දෙකක් පමණක් සමාන ත්‍රිකෝණය. සමද්විපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ පාද දෙකක් පමණක් සමාන වන ත්‍රිකෝණය. ඊළඟට විෂමපාද. විෂමපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ මොකක්ද අපි? අන්න හරි මට පේනවා චානුකි මෙහි ඉඳලා කෑ ගහලා කියනවා එක් පාදයක්වත් දිගින් සමාන නොවන ත්‍රිකෝණය. විෂමපාද ත්‍රිකෝණය ඉස්සරහින් ලියනවා එක් පාදයක්වත් දිගින් සමාන නොවන ත්‍රිකෝණය. එක් පාදයක්වත් දිගින් සමාන නොවන ත්‍රිකෝණය. එක් පාදයක්වත් දිගින් සමාන නොවන ත්‍රිකෝණය. පැහැදිලිනේ? ඔන්න ත්‍රිකෝණ වර්ග 3. පාද තුනම දිගින් සමානයි නම් සමපාද ත්‍රිකෝණයක්. පාද දෙකක් විතරක් දිගින් සමානයි නම් සමද්විපාද ත්‍රිකෝණයක්. එකක්වත් සමාන නැත්තම් පාද තුනෙන් එක පාදයක්වත් සමාන නැත්තම් අපි යාට කියනවා විෂම පාද ත්‍රිකෝණයක්. පාද තුනෙන් එකක්වත් සමාන නැත්තම් විෂම පාද ත්‍රිකෝණයක්.
තාම ළමයි ජොයින් වෙනවා. උදේ පාන්දර හැමදාම මතක තියාගන්න 7 වෙද්දිවත් නැගිටින්න ඕනේ. මම නම් මේ දවස්වල හැමදාම 6ට නැගිටිනවා. උදේ පාන්දර පන්ති තියෙන නිසා. නැත්තම් පන්තියක් නැත්තම් මම නැගිටින්නේ හැමදාම උදේ 9ට. කරන්න බෑනේ. ඒක නිසා හැමදාම උදේ පන්ති දාගත්තා. එතකොට ඒක මරු. උදේට මොකක් හරි වැඩක් කරන්න පුරුදු වෙන්න ඕගොල්ලෝ. අපි බලමු. දෙවෙනි ප්‍රශ්නේ. පහත කෝණ හඳුන්වන්න. එලකිරි. මෙන්න. ගන්න අත. හොඳ මාත් එක කෝණ ටික කියන්න ඕනේ. අර ජිම් එකේ සීන් එකේ තමයි ළමයි මේක කරන්නේ. අත ගන්න. මෙම දික් කරගන්න. ඉක්මනට හැමෝම කැමරා ඔන් කරගෙන රයිස් හෑන්ඩ් දාන්න. එහෙම නැත්නම් රයිස් හෑන්ඩ් එක අයින් කරගන්න. නැත්නම් කැමරා ටික ඔන් කරගන්න. ඔයාලා කැමරා ඔන් කරා කියලා කාටවත් පේන්නේ නැහැ. මට විතරයි පේන්නේ. ඔන්න දික් කරගත්තා. තමා ගන්න මේව. බලන්න ආම් එක. ආම් එක බලන්න නෙමෙයි ඕනේ. හරියට මෙහෙම කරගන්න. මෙහෙම නමන්නේ මෙහෙම තනි කෙලි. අපි මෙයාට කියනවා ඍජු කෝණයක් කියලා. මෙයාට කියන්නේ මොන කෝණයද? ඍජු කෝණය. දැන් ළමයි අපිට මෙහෙම ඉන්නකොට අතරින් දෙන්න ගන්නව නේද? මේක මෙහෙම කරන්න. ඕක මෙහෙම කරන්න. එතකොට මෙතන හැදෙන කෝණය මොකද්ද? මෙයාට අපි කියනවා සුළු කෝණය. දැන් මෙයාව පොඩ්ඩක් දීගාරින්න පොඩ්ඩක් රිලැක්ස් කරන්න චුට්ටක් අමාරුයි. මේ කෝණයට අපි කියනවා මහා කෝණය. ඊළඟට මෙයාව දිගාරිනවා මෙහෙමම. මෙතන හැදෙනවා කෝණයක්. අපි මේ කෝණයට කියනවා මොන කෝණය කියලාද? සරල කෝණය. ඊළඟට මගේ අත කැඩෙනවා. කැඩුනහම මෙහෙම නිකන් වෙනවා. මෙහෙම වුණාට පස්සේ මෙතනින් මෙහෙම හැදෙන කෝණයට අපි කියනවා පරාවර්තන කෝණය. ඔන්න ආයි පාරක් බලන්න. මේක මාර ලේසි. ආව ගිහිල්ලා වෙන කෝණයද මන්ද? මෙන්න. මෙයා ඍජු ඔකර ඍජු මෙයා සුළු. එහෙම කරද්දී අපේ ළමයි මට පේනවා බලනවා ආම් මේක බලන්න ඔයගොල්ලන්ගේ ගෙඩිය පිම්බිලාද කියලා මෙතන. පොඩක් පුම්බගෙන ඉන්න ළමයි 6 වසරේ ළමයි වුණාම සාමාන්‍යයෙන් හොඳට පුම්බගෙන ඉන්න ඕනේ. අර මෙහෙම ගෙඩිය තියෙන්න ඕනේ. මෙයා සුළු කෝණය. එතකොට මේ කෝණය මොන කෝණයද? මහා කෝණය. මෙයා සරල කෝණය. මෙහෙම හැදෙන කෝණය. එතනින් හැදෙන එළිය හැදෙන එක පරාවර්තන කෝණය. ඔන්න කෝණ ටික. කෝණ කීයක් තියෙනවද? සුළු කෝණය, ඍජු කෝණය, මහා කෝණය, සරල කෝණය, පරාවර්තන කෝණය. ඔක්කොම කෝණ කීයද? 5යි. හරි. දැන් අපි බලමු ප්‍රශ්න ටික. මුලින්ම මෙහෙම කෝණයක් තියෙන්නේ. මේ කෝණය මොන කෝණයක්ද? පළවෙනි එක ඍජු කෝණයක්. එහෙනම් අපි ලියනවා 1 2 රෝම ඉලක්කම් 1 ඍජු කෝණයකි. chat එකේ දාන්න. chat කරද්දි කරන්න ඕනේ දර්ශන වැලි කරන්න co-host. දර්ශන වැලි කරන්න chat කියලා ඇති. අන්න ඒකට chat කරන්න. ඍජු කෝණය 2 මෙයා පොඩි එකක් මේ කෝණය මොකද්ද කියන්නේ? චූටි එක්කෙනාට අපි කියන්නේ සුළු කෝණය. දෙවැනි එක්කෙනා සුළු කෝණය. ඊළඟට 3 තුන්වෙනියට ඉන්නවා ළමයි මෙහෙම අත දිග අරගෙන නිකන් හස්ති රාජ්‍ය වගේ. මේ කෝණයටම කියන්නේ මොන කෝණයද? මහා කෝණය. මෙයා මහා කෝණය. මහා කෝණය. ඊළඟට තව එකක් තියෙනවද හතරවෙනි එක? නෑනේ. ඔච්චරයි තියෙන්නේ. අපි ඔය කෝණ වලට සුළු මුලින්ම ඍජු කෝණය, දෙවෙනි එක සුළු කෝණය, තුන්වෙනි එක මහා කෝණය. ඔන්න කෝණ ටික. පැහැදිලිනේ? ඊට පස්සේ තව එකක් තියෙනවා ත්‍රිකෝණ හඳුන්වන්න. පුළුවන් ළමයි කියනවා නම් chat එකේ දාන්න. දැම්මොත් වැටේ. මුලින්ම තියෙනවා මෙතන. මේවා නම් මාර ලේසි. ඊට පස්සේ මෙයා. හොඳයි. අපි බලමු. දැන් මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේ ත්‍රිකෝණයේ තියෙන්නේ මොන කෝණ විතරයිද?
මෙතනයි ළමයි මේ ත්‍රිකෝණය තියෙන්නේ මොන කෝණ විතරද? ඔය දැන් කෑ ගහලා කියන්න. මට ඇහෙන්න ඕනේ. මට පේනවා සමහර ළමයි කෑ ගහනවා අල්ලපු ගෙදරටත් ඇහෙන්න. මෙයාගේ තියෙන්නේ සුළු කෝණ විතරයිනේ. ඒ නිසා මේ ත්‍රිකෝණයට නමක් කියනවා සුළුකෝණී ත්‍රිකෝණය. සුළුකෝණී ත්‍රිකෝණය. සුළුකෝණී ත්‍රිකෝණය. ඒත් එක්කම සුළුකෝණ විතරක් තියෙනවා නම් එයාට කියන්නේ සුළුකෝණී ත්‍රිකෝණය කියලා. ඊළඟට මෙතන මේ ත්‍රිකෝණයේ සුළුකෝණ වලට අමතරව මොන කෝණයක්ද තියෙන්නේ? මෙන්න මේක. දැන් ගැම්මෙන් පෙන්වන්න පුළුවන් මොන කෝණද? ජිම් එකට ගියොත් එහෙම තමයි ඔයගොල්ලෝ කෙලිම මෙහෙම කරද්දී කන්නඩිය ගාවට ගිහලා මෙහෙම කරන්නේ. එතකොට ඉතින් අපිට ඔය ජිම් එක එක කට්ටිය මෙහෙම කරනවනේ අතුරට ගිහිල්ලා. අපිට එතකොට ඉගෙන ගන්න තියෙනවා පාඩමක්. මොකද්ද තියෙන පාඩම? කෝණ ඉගෙන ගැනීම. මම දැකලා තියෙනවා පෙලක් කියලාට මාත් සෙල්ලම් කරන්න ගියාම පෙලක් කට්ටිය මෙහෙම කරනවා. පෙලක් කට්ටිය මෙහෙම කරනවා. තව සමහරව මෙහෙම ඊතල යවනවා. කොහොම එක එක වැඩ කරනවා. එතකොට ඒකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ කෝණ. මම ඉතින් ගිහිල්ලා බලනවා මෙයා මේ කෝණ පාඩම තමයි උගන්වන්නේ. ජිම් එකේ ඉන්න හැමෝටම එක්කෙනෙක් එක දවසකට කෝණ උගන්වනවා. ඒගොල්ලන්ට කෝණ බෑනේ. මෙහෙම කරලා කෝණයක් පෙන්නනවා. ඊළඟට මෙහෙම කරලා කෝණ පෙන්නනවා. එක එක විදිහට කෝණ පෙන්නනවා. දැන් එතකොට මෙතන තියෙන කෝණය මොකද්ද? මේ ඍජු කෝණය. ත්‍රිකෝණයක එක කෝණයක් හරි ඍජු කෝණයක් වුණොත් අපි යාට කියනවා ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණය. සරලයිනේ. සරලයි සතුටුයි. දැන් මෙයා මේකේ මොකද්ද වැඩිපුර තියෙන කෝණය? මේවා සුළු කෝණ ප්‍රශ්නයක් නැහැ. සුළු කෝණ වලට අමතරව chat එකේ දාන්න. chat දාන්න බෑනේ. දැන් හරි දැන් දාන්න. මෙතන තියෙන එකම විශාල කෝණය මොකද්ද? මහ කෝණයක් තියෙනවනේ. මෙතන ළමයි එක මහ කෝණයක් හරි තිබ්බොත් අපි මේ ත්‍රිකෝණයට කියනවා මොන ත්‍රිකෝණය කියලාද? මහා කෝණී ත්‍රිකෝණය. මෙයාට කියනවා එතකොට මහා කෝණී ත්‍රිකෝණය. මහා කෝණී ත්‍රිකෝණය. ඔච්චරයි ත්‍රිකෝණ වර්ගයක් තියෙන්නේ. මේවා වලට හතේදිත් උගන්වනවා. ඍජු කෝණ එකක් හරි තිබ්බොත් ඍජු කෝණී ත්‍රිකෝණය. මහ කෝණ එකක් හරි තිබ්බොත් මහ කෝණී ත්‍රිකෝණය. ඔක්කොම සුළු කෝණ වුණොත් එයාට කියන්නේ සුළු කෝණී ත්‍රිකෝණය. ඔන්න ගණන් පන්තිය අද 400ටත් පැන්නා. විද්‍යා පන්තිය නම් මම හිතන්නේ ඔයගොල්ලෝගේ 500 පැනලා තිබ්බනේ. හරි. මේ ඍජු කෝණ එකක් හරි තිබ්බොත් ඍජු කෝණී මහ කෝණ එකක් හරි තිබ්බොත් එහෙම යාට කියනවා මහ කෝණී ත්‍රිකෝණය. දැන් ඕනම ත්‍රිකෝණයක් ඔය වගේ ඔයගලන්ට පෙන්න ගන්න පුළුවන්ද? පැහැදිලිනේ. දැන් මේක තේරුණා නම් මෙහෙම කරන්න නැත්තම් මෙහෙම කරන්න. මේ කියපු කතන්දරේ තේරුණා නම් මෙහෙම නැත්තම් මෙහෙම. ලස්සනට ඔළුව පත් දාන්න තියෙන්නේ. නියමයි. හොඳයි. එලකිරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මම ඊට පස්සේ තව චුට්ටක් කරලා ආයෙ තව පොඩි විස්තරයක් තියෙනවා ඒකත් කියලා දාන්න. ඔන්න 4 මේවා හඳුන්වන්න. අන්න ළමයි දැන් මම ඉගෙනුවානේ ත්‍රිකෝණ වර්ග ටික. ඍජු කෝණී ත්‍රිකෝණ හඳුන්වන්නලු. සුළු කෝණී ත්‍රිකෝණ හඳුන්වන්නලු. මහ කෝණී ත්‍රිකෝණ හඳුන්වන්නලු. අපි කොහොමද ඔක හඳුන්වන්නේ? අපි බලමු. මුලින්ම ඍජු කෝණ ඊළඟට සුළු කෝණ. ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ එක ඍජු කෝණයක් හරි තිබ්බොත් ත්‍රිකෝණයක එක කෝණයක් හරි ඍජු කෝණයක් වුණොත් අපි යාට කියනවා මොන ඒවා කියලාද? ඍජු කෝණී ත්‍රිකෝණ කියලා. කමන්න ගහමින්. ඊළඟට සුළු කෝණ විතරක් තිබ්බොත් ඒවා සුළු කෝණී ත්‍රිකෝණ. එක මහ කෝණයක් හරි තිබ්බොත් අපි යාට කියනවා මහා කෝණී ත්‍රිකෝණ. එහෙනම් ලියා ගන්න ඍජු කෝණී ත්‍රිකෝණ ඉස්සරහින්
එක් ඍජු කෝණයක් හෝ තිබුණොත් ඍජු ත්‍රිකෝණ ඉදිරියේ එක් ඍජු කෝණයක් හෝ තිබුණහොත් පිනුකි කියනවාද එක් ඍජු කෝණයක් හෝ තිබුණහොත් එය එක් ඍජු කෝණයක් හෝ තිබුණහොත් එය ඍජු කෝණී ත්‍රිකෝණයකි. එය ඍජු කෝණී ත්‍රිකෝණයකි. මේ ටියුට් එක ළමයි හැමෝටම දීලා තියෙනවා. නොදී කාටවත් නැහැ. ටෙලිග්‍රෑම් ඉන්නවා නම් සෑම ටෙලිග්‍රෑම් ගෲප් එකේ දැන් ඕගොල්ලන්ට මෙච්චර දවස් කිව්වනේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇඩ් වෙන්න කියලා. ගණිතය ඒවා විද්‍යාව ඒවා හැම විෂයකම දුන්නානේ. ඒකේ ගණිතය කියන ටෙලිග්‍රෑම් ගෲප් එකේ ප්‍රොෆෙෂනල් මැතමැටික්ස් with TW කියලා තියෙන ගෲප් එකේ උඩම පින් කරලා තියෙනවා පේපර් එක. ඒක අරගන්න තියෙන්නේ. ආටවත් නොදී හිටියේ නෑ පේපර් එක. ඒත් එක්කම විද්‍යාව ගෲප් එකෙත් මම හිතන්නේ මේක පින් කරලා තිබ්බා. එඩියුසෙප්ට් ගෲප් එකෙත් පින් කරලා තිබ්බා. ගෲප් තුනේම තිබ්බා. ඕනේ ළමයෙකුට ගන්න පුළුවන් විදිහට දාලා තිබ්බේ. ඒක නිසා ඒක අනිවාර්යෙන් ගිහිල්ලා අරගන්න. තාම ගත්තේ නැත්නම්. ටෙලිග්‍රෑම් එකේ දාලා තියෙන ඔය හැම එකක්ම. ඊළඟට දීලා තියෙනවා 4. මේවා හඳුන්වන්න අපි ඍජු කෝණ ත්‍රිකෝණ හරි සුළු කෝණ ත්‍රිකෝණ. ලියන්න සුළු කෝණ ත්‍රිකෝණ ඉස්සරහින් එක් සුළු කෝණයක් හෝ එක් සුළු කෝණයක් හෝ එක් සුළු කෝණයක් නෙමෙයි සෝරි පොඩ්ඩක් ඉන්න. සුට්ටක් කපලා දාගන්න ළමයි. ලියන්න මෙහෙම. සුළු කෝණ පමණක් ඇති සුළු කෝණ පමණක් ඇති ත්‍රිකෝණ 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 සුළු කෝණී ත්‍රිකෝණ වේ. සුළු කෝණ පමණක් ඇති ත්‍රිකෝණ සුළු කෝණී ත්‍රිකෝණ වේ. ඊට පස්සේ තියෙනවා මහා කෝණී ත්‍රිකෝණ කියලා. මහා කෝණී ත්‍රිකෝණය යටතේ ලියමු. එක් මහා කෝණයක් හෝ එක් මහා කෝණයක් හෝ එක් මහා කෝණයක් හෝ ඇති කෝණ එක් මහා කෝණයක් හෝ ඇති කෝණ මහා කෝණී ත්‍රිකෝණ වේ. එක් මහා කෝණයක් හෝ ඇති කෝණ මහා කෝණී ත්‍රිකෝණ වේ. මහා කෝණ එකක් හරි තියෙනවා නම් අපි ඒවට කියනවා මහා කෝණී ත්‍රිකෝණ කියලා. දැන් මට හොඳ ළමයි වගේ chat එකේ දාන්න. මෙතන A B C D ඒක නම් තෝරන්න අමාරුයි. සුළු කෝණයි සරල කෝණයි ඒක ගොඩක් තියෙනවා. ඒක අයින් කරලා තියන්න පොඩ්ඩක්. මොකද ඒකේ පාදවල දිග තියෙන නැත්නම් හොයන්න අමාරුයි. ඔන්න මුලින්ම 6 වෙනි එකේ ඉඳලා කරගෙන යන්න. ඍජු කෝණාශ්‍රය ලක්ෂණ දක්වන්න. ඍජු කෝණාශ්‍රය ලක්ෂණ නෙමෙයි. ඍජු කෝණාශ්‍රය ලක්ෂණ. දැන් ඕක සාමාන්‍ය පන්තියේදී අපි 6 වසරේ තියරි පන්තියේදී හොඳට සාකච්ඡා කරලා ඉගෙනුවා. ඍජු කෝණාශ්‍රය මොකද්ද? සමචතුරාශ්‍රය මොකද්ද? ට්‍රැපීසියම මොකද්ද? සමාන්තරාශ්‍රය මොකද්ද? ගානට එක පැහැදිලි කර දැක්වුවා. ඍජු කෝණාශ්‍රය ලක්ෂණ. ඒක පට්ට ලේසි. මෙන්න බලන්න. දැන් ඍජු කෝණාශ්‍රය කියන්නේ මෙයාගේ ලක්ෂණ. අපි මේක ඉගෙනුවා ළමයි. සම්මුඛ පාද. මෙයයි සම්මුඛයි. මේ පාදයයි සම්මුඛයි. ඉදිරියෙන් ඉන්න පාද. දැන් මේක තල රූප පාඩමේදී ඔයගොල්ලෝ පන්තියකට යනවා නම් ඒ හැම පන්තියකම මේක උගන්වලා තියෙන්න ඕනේ. උගන්වලා තිබ්බේ නැත්නම් ඉතින් හරියට කෙරෙලා නැහැ. දැන් ඔන්න බලන්න පේපර් ක්ලාස් එකේදී එහෙම ළමයි ඉන්නවා නම් මේක අල්ලගන්න. ඔයගලන්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ පාඩම් ටිකක් කෙරෙලා ඊට පස්සේ පේපර්ස් ටිකක් සාකච්ඡා කරන්න. මෙන්න ඍජු කෝණාශ්‍රය මේකේ මෙයයි සම්මුඛයිනේ. මේ
මට කියන්න මේකේ වටේම දිග සමානද? වටේම දිග සමානද නැද්ද? ඔළුව වල. වටේම දිග සමාන නැහැ. මට පේනවා පෙළක් ළමයි පොණ්ඩෙත් එක්ක පාස් වෙනවා. එලකිරි. මේ සම්මුඛ පාදවල දිග සමානයි. මෙයාගේ දිගයි සමානයි. අපිට ලියන්න පුළුවන් එතකොට එක ලක්ෂණයක් සම්මුඛ පාද දෙකෙන් සමාන වේ. සම්මුඛ කියන්නේ මේ පාදයයි. මේ දෙක දිගින් සමානයි. ඊට පස්සේ මේ පාදයයි. මේ දෙන්නත් දිගින් සමානයි. සම්මුඛ පාද දිගින් සමානයි. ඊට පස්සේ මේ කෝණ ගැන මොනවද කියන්න පුළුවන්? සෑම කෝණයක්ම මොන කෝණද? පොඩක් කෑ ගහලා කියන්න. සෑම කෝණයක්ම ළමයි ඔක්කොම ඍජු කෝණ. එහෙනම් අපිට තව එකක් ලියන්න පුළුවන්. සෑම කෝණයක්ම ඍජු කෝණ වේ. සෑම කෝණයක්ම ඍජු කෝණ වේ. ඒක උනත් ලියන්න පුළුවන්. එකක් විතර ලියුවා නම් ඇති. ඊළඟට අපෙන් අහනවා තව එකක් කියන්න පුළුවන්. සම්මුඛ පාදවල පරතරය සමානයි. මේ පාදයයි අතර පරතරය මේ දිග සෙන්ටිමීටර් 6 නම් මැද්දෙන් ඉරක් ගැහුවොත් මේ දිගත් සෙන්ටිමීටර් කීයද? 6යි. මෙතන ඉඳලා මෙතනට තියෙන දිගත් 6යි. අපිට ඕන ලියන්න පුළුවන් මෙහෙම. සම්මුඛ පාදවල පරතරය සමාන වේ. සම්මුඛ පාදවල පරතරය සමාන වේ. ස්ක්‍රීන් එක දාලා නැහැ තාම. සම්මුඛ පාදවල පරතරය සමාන වේ. අවුලක් නැහැනේ ළමයි. සරලයි සතුටුයිනේ. දැන් මේ ඊළඟ ප්‍රශ්නය අහනවා සමචතුරාශ්‍රයේ ලක්ෂණ. සමචතුරාශ්‍රය කියලා කියන්නේ දැක්ක ගමන් මොකද්ද? පාද හතරේ දිග සමානයි. සරලයි සතුටුයි. එහෙනම් මොකද්ද සමචතුරාශ්‍රයේ ලක්ෂණය? පාද හතරේ දිග සමානයි. මොකක්? පාද හතරේ දිග සමානයි. තාලෙට කියන්න. තාලෙට පද්ද ගණන් ටික හදන්න තියෙන්නේ අපිට. තාලෙට පද්ද ඕනේ නැහැ. අලුනලෝ ගණන් ටික ගන්න. හරි. එහෙනම් ලියන්න. සමචතුරාශ්‍රයේ ලක්ෂණ යටතේ පාද හතරේම දිග සමානයි. මේකේ තියෙනවා ප්‍රශ්නේ. ඔය සමචතුරාශ්‍රයේ ලක්ෂණ ලියන්න තියෙනවනේ. පාද හතරේම දිග සමානයි. තව ලක්ෂණයක් කියන්න පුළුවන්. සියලු කෝණ ඍජු කෝණ වේ. එහෙනම් තව එකක් තමයි සියලු කෝණ ඍජු කෝණ වේ. සියලුම කෝණයන් ඍජු කෝණයන් වෙනවා. ප්‍රශ්නයක් නැහැනේ. හැම කෝණයක්ම ඍජු කෝණයක්. ඊළඟට මේකෙත් ඉතින් සම්මුඛ පාද යුගල් අතර පරතරය සමානයි. මේ දිග 5ක් 7ක් මෙතන ඉඳලා මෙතෙන්ට රේඛාවක් යවුවොත් එයාගේ දිග 7යි. මෙතන ඉඳලා මෙතෙන්ට රේඛාවක් ගත්තොත් එයාගේ දිග 7යි. සම්මුඛ පාද යුගල අතර පරතර සමානයි. කුරුල්ල කෑ ගන්න සද්දයක් ඇහෙන නැති. අපේ පැත්ත එහෙම තමයි. හොඳට ගස්වැල් මල් කොළ තියෙන සත්තු ඉන්න ලස්සන පැත්ත. ඔයාලගේ පැත්තේ නම් කොහොමද දන්නේ? තනිකර ටවුන් එකේමත් නෙමෙයි හොඳට ඉන්නකොට ජොලිනේ. අනික මේ දවස්වල ඊයේ ලොක්ඩවුන් දාපු නිසා ස්ටුඩියෝ එකට යන්න විදිහකුත් නැහැ ඔන්ලයින් ක්ලාස් වල. එතකොට ගෙදර හදලා තියෙන ස්ටුඩියෝ එකේ තමයි ඔක්කොම කරන්නේ. වෙනම අරගෙන රූම් එකක් ඒකේ අතර වටේ ලයිට් ගහලා ඒත් එක්කම වටේටම දාලා තියෙනවා මොනවද ස්ක්‍රීන් 4ක් විතර තියෙනවා වටේටම. ලස්සන ස්ටෝරි එකක් හදලා තියෙනවා ඔන්ලයින් ක්ලාස්වල වගේ. සද්ද ඇහෙනකොට ඒ ඇහෙන්නට පොඩ්ඩක් වටපිටාවේ තියෙන කුරුල්ලන්ගේ කෑ ගැහිද සද්දයි ඔය ටික තමයි. එතකොට ලස්සනට තියෙනවානේ හතර වටේ. කුරුල්ලොයි, ලේනොයි, කූරොයි, බල්ලොයි ඔක්කොම. ඊට පස්සේ ඊරව්, මයින්ෝ හැමෝම ඉන්නවා. දැන් මෙයත් හරි. ඊළඟට සමාන්තරාශ්‍රයේ ලක්ෂණ. සමාන්තරාශ්‍රයේ ලක්ෂණ හැම ලියන්නේ නැහැ. සමාන්තරාශ්‍රයේ ලක්ෂණ. දැන් ළමයි අපි සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම ඉගෙන ගන්න ඕනේ. මෙන්න
මේ වගේ රූපයකට කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. මට කාට හරි කියන්න පුළුවන්ද සමාන්තරාශ්‍රයක් හැදුනේ කොහොමද කියලා? සමාන්තරාශ්‍රය කියන එක කොහොමද හැදුනේ? අපිට සර් පේපර් එක දුන්නේ නැහැ. බොරු කියන්න එපා. පේපර් එක හැම ළමයෙකුටම පේන්න එක එක්කිනාට වෙන වෙනම දීලා තිබුණේ නැහැ. පේපර් එක ටෙලිග්‍රෑම් ගෲප් එකේ හැම ළමයෙකුටම පේන්න පින් කරලා දාලා තියෙනවා. එතකොට 6 වසර 7 වසර ඕනේ ළමයෙකුට පේපර් එක අරගන්න පුළුවන්. ඒක හැමදා ඊයේ විද්‍යාපන්ති කියන්නේ නැති. ඒත් එක්කම විද්‍යා පේපර් ක්ලාස් එකේ කියන්නේ ගිය රෑ පන්තියෙත් මම කිව්වා පේපර් එක හැමෝටම දීලා තිබ්බා. ටියුට් එකේ අන්තිමට තියෙනවා. ටියුට් එක ආයෙ දාන්න කියනවා. දැන් මම මෙතන ඉන්නේ දාන්න විදිහක් නැහැ. ටියුට් එක ටෙලිග්‍රෑම් ගෲප් එකට යන්න. ටෙලිග්‍රෑම් ගෲප් එකේ පින් කරලා ඇති දැන් උනත් ටියුට් එක අරගන්න පුළුවන්. ටෙලිග්‍රෑම් එඩියුසෙට් එකට යන්න නැත්නම් මැත්ස් එකට යන්න ප්‍රොෆෙෂනල් මැතමැටික්ස් එහෙම නැත්නම් විද්‍යාව එකට යන්න. විද්‍යා ගෲප් එකට. ඒත් මොකකට ගියත් ටියුට් එක තියෙනවා. හරි. ඔන්න මේ සමාන්තරාශ්‍රය හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ ඍජුකෝණාශ්‍රයකට. මෙහෙම ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. ඍජුකෝණාශ්‍රයට ළමයි අපේ කවුද දිසිනි. දිසිනි මෙතන යන ගමන් දිසිනිට ඍජුකෝණාශ්‍රය පෙන්වන්න බෑ. යන ගමන් ගහන පයින්. මෙන්න මේ මුල්ලට ගහන පයින්. එතකොට මේ ලස්සනට තිබ්බ ඍජුකෝණාශ්‍රය ඇලවෙනවා. මේක ඇලවෙනවා. ඇලවුනහම හැදෙනවා මේ රූපයක්. මෙයාට කියනවා මොනවා කියලාද? සමාන්තර ආශ්‍රය කියලා. පැහැදිලිනේ? දැන් සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ සම්මුඛ පාද දිගින් සමානයි. මෙයාගේ දිග සෙන්ටිමීටර් 6 නම් මෙයාගේ දිගත් සෙන්ටිමීටර් 6යි. දැන් මේක අපි සාමාන්‍ය පන්තියේදී නම් කෙලින්ම රූප ඇඳලා හොඳට ටියුට් එකත් එක්ක පෙන්නලා දුන්නා. මෙයාගේ දිග 5 නම් මෙයාගේ දිග කීයද? ඇඟිල්ලෙන් පෙන්නන්න. මෙයාගේ දිග සෙන්ටිමීටර් 5 නම් මෙයාගේ දිග සෙන්ටිමීටර් 5යි. සම්මුඛ පාදවල දිග සමානයි. ලියන්න පුළුවන් එක ලක්ෂණයක්. සම්මුඛ පාදවල දිග සමානයි. සම්මුඛ පාදවල දිග සමානයි. ඕන මගේ සින්දුව. මම හිතන්නේ සුපර්ස්ටාර් යන්නේ මෙහෙම සින්දු කියලා. එල කිරිලු. නියමයි. දැන් තව ලක්ෂණයක් ලියන්න ඕනේ. සම්මුඛ පාද දිගින් සමානයි. ඊට අමතරව තව දේවල් තියෙනවා. මොකද්ද? දැන් මම මෙතන ඉඳලා මෙතනට මෙහෙම පල්ලෙහාට ඉරක් ගැහුවොත් මේ දිග සෙන්ටිමීටර් 4ක් වෙනවා. හරි. මෙතන ඉඳලත් මෙන්න මේ පල්ලෙහාට මෙහෙම ඉරක් ගැහුවොත් ඒ දිගත් සෙන්ටිමීටර් 4ක් වෙනවා. අනිවාර්යයෙන්ම මෙන්න මේ සම්මුඛ පාද දෙකක් අතර පරතරය මේකෙත් සමානයි. සම්මුඛ පාද යුගල දෙකක් අතර මේ පාදයයි මේ පාදයයි අතර මෙහෙම ඉරි ගහගෙන ගියොත් එහෙම ඒවා අතර පරතර සමානයි. එහෙනම් ලියාගමු තව ලක්ෂණයක්. සම්මුඛ පාද අතර දිග සමාන වේ. සම්මුඛ පාද අතර ළමයි දිග සමාන වේ. දැන් ලක්ෂණය ලියද්දී සම්මුඛ පාද අතර ළමයි කියලා ලියන්න ඕනේ නැහැ. සම්මුඛ පාද අතර දිග සමාන වේ. තුරා ඇලියලා තියෙනවා සුළු කෝණ දෙකක් සහ මහ කෝණ දෙකක් ඇත. ඒත් හරි. ලකුණු දෙන්න පුළුවන්. සුළු කෝණ දෙකකුයි මහ කෝණ දෙකකුයි තියෙනවනේ. සුළු කෝණ දෙකක් හා මහ කෝණ දෙකක් ඇත. ප්‍රශ්නයක් නැහැ. ඒකත් හරි. සමාන්තර ආශ්‍රය හරි. දැන් ඊට පස්සේ අපි යනවා අයිලෑන්ඩ් ගාවට. අයිලෑන්ඩ් මතක රූපවාහිනී කාටුන් එකක් ගියේ කෝටෑන් ඉන්නවා අයිලෑන්ඩ් ඉන්නවා. මම නම් ඒ දවස්වල පට්ට ආසාවෙන් බැලුවා කාටුන් එකක්. ස්ක්‍රීන් එකේ දාන්න. මේ පොඩි කැලේ එකක් තියෙන. ඉස්සර උදේ පාන්දර මම ඉස්කෝලේ යන කාලේ කොහොම හරි නැගිටිනවා පාන්දර 5ට විතර. පාන්දර 5ට නැගිටලා මම මුලින්ම කරන්නේ යනවා ටීවී එක ගාවට. ඒ දවස්වල රූපවාහිනියේ පට්ට ලස්සන කාටුන් ටිකක් ගියා. ඒ දවස්වල ගිය හොඳ එකක් තමයි අයිලෑන්ඩ් කියලා කියන්නේ. තව ගියා ඒ දවස්වල බැන්ඩලෙරෝ කියලා මතකද ඔයාලට?
ඒත් එක්කම තව ලස්සන කාටුන් ටිකක් ගියා. ඕවා තමයි මම උදෙන් බලන්නේ. හැබැයි ඕගොල්ලෝ දැන් කෙලින්ම නැගිට ගමන් ෆෝන් එක බලනවා මොනවද තියෙන්නේ. ඒකනේ කරන්නේ. සම්මුඛ පාදවල පරතරය සමාන වේ කියලා ලියන්න පුළුවන්. YouTube එකෙන් බැලුවේ ලකිරි. දැන් ට්‍රැපීසියම ඊළඟ ප්‍රශ්නේ අහන්නේ ට්‍රැපීසියමේ ලක්ෂණ. දැන් මේ අලුතෙන් ළමයි ටිකක් ආපු නිසා මම කියන්නම්. මේ පේපර් ඔක්කොම ස්ක්‍රීන් එක මේ Telegram group එකේ දාලා තියෙනවා. දාලා තියෙනකොට ඔයාලට තියෙන්නේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලියන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ 1 කියලා දැම්මා උත්තර ලිව්වා. 2 කියලා දැම්මා උත්තර ලිව්වා. ඕකට වෙනමම CR පොතක් අරගන්න. මේ අවුරුද්ද පුරාවටම 6 වසරේ 7 වසරේ සිටින සෑම ළමයෙකුටම දැන් අද නම් 6 වසර සඳුදාට 7 වසර. පේපර් ක්ලාස් දෙකේ එමය තියෙන ගණිතය. සෑම ළමයෙක්ම මේ අවුරුද්ද පුරාවටම ඔයාලට කරන ප්‍රශ්න පත්‍ර පන්තියක් නිසා ඒ පොත පිළිවෙලට තියාගන්න. මම හැම වෙලේම කියන්නේ ඔයාලගේ පොත පිළිවෙලට තියෙන්න ඕනේ ලස්සනට තියෙන්න ඕනේ. අර අනිත් පොත් වලට වඩා හරි ගණිතය කියන පොත් ලස්සනටම තියෙන්න ඕනේ. ලස්සනටම තියෙන්න ඕනේ පොත තමයි ගණිතය පොත. ඒක පුළුවන් තරම් ලස්සනට තියාගන්න. එතකොට පොත දිගහැරලා බලපු ගමන් අපිට පුළුවන් ළමයා ගැන තේරුම් ගන්න. දැන් ඒත් එක්කම මම ඔය පොත් ටික දැන් මෙතන 450ක් ඉන්නවනේ. ඔයාලා හැමෝගෙම පොත් ටික මම මාස 3කට සැරයක් ගෙන්න ගන්නවා. ගෙන්නගෙන පොත් ටික බලනවා කොහොමද මෙයාලා වැඩ කරලා තියෙන්නේ. හැම ළමයෙක් ගැනම වෙන වෙන විස්තර වාර්තාවක් තියාගෙන ඉන්නේ. ෆ්‍රී කරත් නැතත් දැන් කොහොමද මේක ෆ්‍රීනේ යන්නේ පේපර් ක්ලාස් එක. ෆ්‍රී ක්ලාස් එකේ නැත්නම් සාමාන්‍ය පන්තියේ දෙකේම පොත් ටික මාස 3කට පාරක් ගෙන්න ගන්නවා. මාස 3කට පාරක් ගෙන්නගෙන එක එක බලනවා කොහොමද කරලා තියෙන්නේ. වැරදියට කරලා හරිදාගෙනද එහෙම කරන්න බෑ ළමයි. අපි කරන එක පිළිවෙලක් නැතුව කරන්න බෑ. මම මේ ඔයගලන්ට උගන්වන්නේ ලකුණු 40ක් 50ක් ගන්න නෙමෙයි. මට එහෙම ළමයි වැඩක් නැහැ. කෙලින්ම ඔයාලව 90කට වඩා වැඩියෙන් ගෙනියන්න තමයි මේක කරන්නේ. ලකුණු 90කට වඩා වැඩියෙන් ගන්නවා කියලා කියන්නේ සුපිරි මීටර් ටිකක්නේ. කෙලින්ම ලංකාවේ ඉන්න හොඳම මීටර් ටික හදන්න තමයි මේ වැඩේ කරන්නේ. නැත්තම් කොහෙවත් නිකන් තියෙන අමාරුවක්වත් නැහැ නිකන් මෙහෙම උගන්වන්න. මේ දවස් ටිකේ කොරෝනාත් නිනවා. ඒත් එක්කම ළමයිනුත් ගෙදර ඉස්කෝලෙත් නැහැ. ඔයාලා මැටි ගොඩවල් වගේ ඉන්න සෙට් එකක් ඉන්නවනම් ඒ ඔක්කොම මීටර් බවට පත් කරන්න තමයි මේ දේවල් කරන්නේ. සාමාන්‍ය පන්තියේදී ලස්සනට රුට් එකක් එක්ක ඒත් එක්කම ලොකු වැඩසටහනක් එක්ක ඒ පන්තිය යනවා. ඒත් එක්කම ඊට අමතරව මේ වැඩසටහන යන්නේ දැනට තියෙන ලකුණු ප්‍රමාණය ලකුණු 40කින් 50කින් වැඩි කරගන්න. නැත්තම් ලකුණු 90ට වඩා වැඩි ළමයි 100 දක්වා ගෙනියන්න. ප්‍රශ්න පත්‍ර පන්තියක් කරන එකේ එකම බලාපොරොත්තුව ඔයාලගේ ලකුණු මට්ටම පුළුවන් තරම් වැඩි කරන්න. අර ඒක නිසා කරන වැඩ ටික පිළිවෙලට කරන්න. නැත්තම් මෙතන පන්තියට ඇවිල්ලා ඔය නිකන් මං කියන එක බලාගෙන ඉන්නවා. හොඳයි විලු කරනවා ඒ වුණාට ලියන්නේ නැහැ. එහෙම වැඩක් නැහැ. දෙන වැඩ හරියට කරන්න ඕනේ. එතකොට තමයි මොනවා කරත් හරියට පිළිගන්නේ. ඔළුවට යන්නේ. මම මෙහෙන් කියන එක ඕගොල්ලෝ අතින් ලියන්න ඕනේ. මාව බලාගෙන අතින් ලියනවා. එතකොට ඒක ඕගොල්ලන්ට තමයි ඔළුවට යන්නේ. මට නෙමෙයි. මට කොහොමද ඔළුවට ගිහිල්ලානේ තියෙන්නේ. දැන් මේ මගේ ඔළුවේ තියෙන එක කෙලින්ම මෙතනින් ගලවලා ඔය පැත්තට එවනවා. ආපු ගමන් ඔයාලා ඔතනින් අල්ලගත් ඔළුවට දාගත්තා. අන්න එහෙමයි කරන්නේ. ඒක නිසා මතක ඇතුව දෙන වැඩ ටික හරියට කරන්න. මම දැන් පොත් ටික ගෙන්න ගන්නකොට ලබන සතිය වගේ වෙද්දි 500කට වඩා දී පුළුවන් තරම් දෙන වැඩ ටික හරියට කරලා මාස 3කට සැරයක් පොත් ටික එවන්න. ඔන්ලයින් ටක්ස්ලාවේ ඇඩ්‍රස් එක මම දෙන්නම් ඔයගොල්ලන්ට මාස 3ක් ගියාට පස්සේ. එතකොට අනිත් එක පොතට පිට කවරයක් දාගන්න හොඳට. පිටු 120 CR පොතක් අරගෙන ලස්සන පිට කවරයක් දාන්න. දාලා ඕගොල්ලෝ ආසම කාටුන් එක පළවෙනි පිටුවේ අලවන්න. පිටුව දිගාරින පිටුවේ හරි එහෙම නැත්නම් මුල පිටුවේ හරි අලවන්න. අලවලා තියගන්න. අර මේ මෙව්වනම් දාන්න යන්න එපා ඉටිකොල. ඉටිකොල නදා ඉටිකොල වලට ලස්සන වඩා ලස්සන ඒවා තියෙනවනේ. ඒවා දාන්න. ඉටිකොල දානකොට ළමයි සෞතුයි. හරි නෑ. එක්ක පරිසරයටත් හොඳ නෑ. එහෙම නැත්නම් ඒක අල්ලන්න ගියාමත් එච්චර කිසි ගතියක් නෑ. වෙන මොකක් හරි කොලයක් දාලා ලස්සනට තියන්න. අර තියනවා නේද තෑගි උතන කොල කියලා කොල වර්ගයක්. මේ ඒකක් අරගෙන
කවරයක් දාගන්න. පුළුවන් තරම් ලියන පොත ලස්සනට පියාගන්න එච්චරයි කියන්නේ. ලියන පොත කවදාකවත් කැත කරගන්න එපා. නිකම් අපි කියන්නේ කක්ක ගොඩක් වගේ කියලා. ඊයා කියලා කියන්නේ ඉරිකිතයිනේ. ඒ වගේ එකක් තියාගන්න එපා. පොත පුළුවන් තරම් ලස්සන සුවඳ ගහන සෙන්ට් එකක් ගහලා කමක් නැහැ. ලස්සනට තියාගන්න පොත. ගණන් පොත අල්ලනකොට කෙලිම මල් සුවඳක් එන්න ඕනේ. සෙන්ට් එකක් ගාලා කොහොම හරි ගල්ලා ලස්සනට ගණන් පොත තියාගන්න. ඔව් රැපින් කොල කියලා කියන්නේ ඒක දාගන්න. පේපර් වලට ප්‍රශ්න වලට කියන්නේ මේ පේපර් වල ප්‍රශ්න ලියන්න වෙනම පොතකුයි සාමාන්‍ය පන්තියට වෙනම පොතකුයි තමයි තියෙන්න ඕනේ. ඒක පොතේ දෙකම ලියන්න එපා කලවම් වෙනවනේ. එතකොට කලවම් මැල්ලුම වගේ. කලවම් මැල්ලුම රහයි තමයි. රහ වුණාට අපිට හොයාගන්න බෑනේ. පැෂන් කොලද නැත්නම් වැටිමාර කොලද තන කොලද එක එක කොල තියෙනවනේ. ඔක්කොම කපලනේ ඔය. නෑ ඒව දාන්නේ. අපි යන් ගන්නට. දැන් ට්‍රැපීසියමේ ලක්ෂණ brown paper කමක් නැහැ. ට්‍රැපීසියමේ ලක්ෂණ. දැන් අපිට ට්‍රැපීසියමේ ලස්සනක් වැඩක් නැහැ. ට්‍රැපීසියමේ ලක්ෂණ. මෙන්න මෙතන ඉඳලා පහළට රේඛාවක් ගැහුවොත් මෙයා සෙන්ටිමීටර් 6 නම් මෙතන ඉඳලා රේඛාවක් ගැහුවොත් එයත් සෙන්ටිමීටර් 6යි. සම්මුඛ පාද යුගලයක දැන් මේ යුගල දෙකක් නෙමේ මේ දෙන්න නැහැ. සම්මුඛ පාද යුගලයක පරතර සමානයි. අපි ලියමු සම්මුඛ පාද යුගලයක පරතරය සමාන වේ. සම්මුඛ පාද යුගලයක පරතරය සමාන වේ. සම්මුඛ පාද යුගලයක පරතරය සමාන වේ. ඕක තමයි ට්‍රැපීසියමේ ලක්ෂණය. තව ඕනනම් අර තුරායා ලියන විදිහට මහ කෝණ දෙකයි සුළු කෝණ දෙකයි කියලා ලියන්න පුළුවන්. අවුලක් නැහැ. ළමෙක් දාලා තිනවා සර් මම ඉස්සර අම්මට වරෙන් නැගිටලා දඟර වරිගේ ලපවානට බලන්න ටීවී එක දාන්න ගිහිල්ලා ටීවී එක දාලා බිමට මේසේ උඩින් පනින්න ගිහිල්ලා බිම වැටිලා තොල පැලුනා. එදා ඉඳන් මම හොරෙන් ටීවී බලන්න යන්නේ නැහැ. අන්න දැක්කද? හොරෙන් වැඩක් කරන්න ගියොත් එහෙම වෙන වැඩේ. කෙලිම හොරෙන් ටීවී බලන්න ගිහිල්ලා උඩින් පනින්න ගිහිල්ලා සර්කස් එකක් දාන්න ගිහිල්ලා තොල පලාගෙන. ඒ වගේ වැඩ වෙනවා. මම අන්නන් දන්නේ නැහැ. හොඳයි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මම ප්‍රශ්න ටියුට් එකේ දාන්න. ප්‍රශ්න ටියුට් එකේ නෙමෙයි ස්ක්‍රීන් එකේ දාන්න. පහත තල රූප හඳුන්වන්න. අයියෝ බලන්න කොච්චර ලේසිද කියලා. දාන්න ළමයි chat එකේ. තල රූප ටික මොනවද කියලා? A B C D E F G. G අකුරක් නැහැ. F අකුරෙන් ඉවරයි. දාලා දාන්න මොනවද මේ තල රූප? ලේසි තල රූප ටිකක් තියෙනවා. හැබැයි ඕව විභාගයට අහනවා. එකක්වත් ඔයාලට අතාරින්න බැරි ප්‍රශ්නයක්. ඔය සෑම එකක්ම විභාග ප්‍රශ්න. මම මේ නිකන් අත කහනවට ලියන පේපර්ස් නෙමෙයි ඕවා. ඔය ඔක්කොම මෙච්චර කාලයක් ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ ලංකාවේ නොයෙක් පළාත් වලට දීපු ප්‍රශ්න පත්‍ර වලින් අරගත්ත ප්‍රශ්න. ඕවට හරි උත්තර ලියන්න පුළුවන් කියන්නේ 6 වසරේ කිසිම ළමයෙකුට ලකුණු 90කට වඩා අඩු වෙන්නේ නැහැ. අපි යා. ඔන්න පළවෙනි එක. A මොකද්ද රූපේ? මෙන්න මේ වගේ තියෙන්නේ. ඍජු කෝණාශ්‍රයකට පයින් ගහලා. ලස්සන ඍජු කෝණාශ්‍රයක් ළමයෙක් ගිහලා ගහලා පයින්. එතකොට මෙතන හැදෙනවා රූපයක්. A කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයක්. මේ ඔක්කොම කරන්නේ ටියුට් එකේ. පේපර් එකේ නෙමෙයි. පොතේ. ඔයාලට මම පොතක් ගන්න කිව්වා පොතේ ප්‍රශ්නක් දාලා උත්තර ලියන්න ඕනේ. ඒකයි A කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයක්. සමාන්තර ආශ්‍රයක්. ඊළඟට B. දැක්ක ගමන් කියන්න පුළුවන්. මොකද්ද මේ රූපේ? B පාද හතරම දිගින් සමානයි. පාද හතර දිගින් සමාන. ඒතර දීලා නැහැ මේව සමානයි කියලා. ඒ උනාට අපිට පේනවනේ. එතකොට මෙයාව ගන්න පුළුවන් B කියන්නේ සමචතුරාශ්‍රය. සමචතුරාශ්‍රය. සරලයි. C
C වෙන මොකද්ද මේ රූපේ අපි මෙයා ඉගෙන ගත්තා මෙයාට කියනවා ඍජුකෝණාශ්‍රය C ඍජුකෝණාශ්‍රය ABC හරි ඊළඟට D මෙන්න ඉස්සෙල්ලා මම හයිලෑන්ඩර්ගේ කතාව කිව්වේ මේකට අයිලෑන්ඩ් එක තියෙනවා ළමයි යුද ටැංකිය මේ වගේ දැන් මේක නම් චුට්ටක් මේ රූප සටහන් දීලා තියෙනවා මේ වගේ කල රූපයකට අපි කියනවා මොකක් කියලාද ට්‍රැපීසියම් එහෙනම් D කියන්නේ ට්‍රැපීසියම් A B C D E කියලා කියන්නේ මෙයාමව තමයි සමාන්තරාශ්‍රයව තමයි හැබැයි තියෙන්නේ මෙහෙම පැත්ත මාරු කරලා තියෙන්නේ ඒ කියන්නේ මෙයාව හිට්ටෝල මෙහෙම තියෙන එක කෙලින් කරලා මෙයා වැටිලා ඉන්නේ එයා මම නැගිටලා කෙලින් කරනවා එතකොට හැදෙනවා රූපයක් E සමාන්තරාශ්‍රය A B C D E F ඉංග්‍රීසිත් පුළුවන් වෙනවා අන්න ඒක නම් කෝටෑන්ගේ යුද ටැංකියක් වගේ. ඕගොල්ලෝ කාටුන් බලන්නේ නැහැ ඒකනේ කේස් එක. මෙන්න යුද ටැංකියක් අරගෙන අපි යනවා යන්න ළමයි. මේ මොකද්ද? සමාන්තර සම්මුඛ පාද යුගල එකක් පමණක් අතර පරතරය සමාන වෙන රූපයක්. මෙයාට අපි කියනවා ට්‍රැපීසියම්. මේවා 6 වසරේදීත් ඉගෙන ගන්නවා 7 දීත් ඉගෙන ගන්නවා ඔන්න තල රූප මේ ඊට කලින් තව එකක් තියෙනවා මොකටද මේ තල රූපයක් කියන්නේ අපි පාඩම කරාදී පොඩ්ඩක් ඒක වටේ තියෙන ඒවා චුට්ටක් අල්ලගෙන යන්න බෑ මොකටද මේ තල රූපයක් කියන්නේ කියලා කියන්නේ තල කැරල්ලක් වටේ යන රූපයක් ඒකද දැන් ඔයගොල්ලන්ට මම කන්න කියලා තල කැරල්ලක් කියනවා ඔයාලා ඒකේ රූප අඳිනවා. අපි ඒකට කියනවා තල රූපයක් කියලා. එහෙමද? ඔව්ද නැද්ද? ඔව්ද? ඒකද කියන්නේ තල රූපයක් කියලා. ගහන්න ඕනේ පොල්ලක් අරගෙන. මෙන්න. තල රූපයක් කියලා කියන්නේ තලයක් මත තලයක් කියලා කියන්නේ සමතල මතු පිටක්. දැන් මගේ බෝඩ් එක ඔයාලගේ ගෙදර බිත්තිය නැත්තම් මේසයේ මතු පිට පොතක මතු පිට ඕනෑම තලයක් මත සමතල මතු පිටක් මත අඳිනු ලබන රූපයකට අපි කියනවා තල රූපයක් කියලා. මෙන්න මම අඳින රූපයක්. මට කියන්න මෙයා තල රූපයක්ද? මෙන්න මගේ ලස්සන චිත්‍රය අපේ ළමයි සිල් අරගන්න යන ගමන් එක සිල් ගන්නවනේ මෙන්න සිල් ගන්න යනවා ලස්සනට පොඩ්ඩේ පිරලා මෙයා තල රූපයක්ද මෙයා තල රූපයක්ද සරල රේඛාවක් නෙමෙයි වක්‍ර රේඛාවක් තියන්න පුළුවන් තල රූපයකට එළගෙරේ එයාට අපි කියනවා තල රූපයක් කියලා එයාට කියනවා මොන රූපයක්ද තල රූපයක් තලයක අඳින රූපයකට තමයි අපි කියන්නේ තල රූපයක් කියලා. දැන් එතකොට තලය කිව්වහම කෙලින්ම ගන්න මොන තලයේද? සමතල මතු පිටක්. චුට්ටක් ගන්න පාට පෑනක්. ටම්ප් එක කෙලින් ලියන්න. පාට පෑනක් අරගෙන චුට්ටක් මෙහෙම ලියාගමු. ලස්සන පාට පෑනක් අරගෙන ලියන්න. මට අයින් වෙන්නලු. ඔන්න මම අයින් වුණා. මේ පැත්තේ මේ ළමයා ඉන්නේ. ළමයා ඕනේ නැහැ. ලියාගමු මෙහෙම. තලයක් මත අඳිනු ලබන රූපයක් හොඳ කෙලින් සහස් තලයක් මත අඳිනු ලබන රූපයක් තල රූපයක් ලෙස හැඳින්වේ. තලයක් මත අඳිනු ලබන රූපයක් තල රූපයක් ලෙස හැඳින්වේ.
තලයක් මත අඳිනු ලබන රූපයක් තල රූපයක් ලෙස හැඳින්වේ. අපි තලයක අඳින රූපයකට කියනවා තල රූපයක් කියලා. ප්‍රශ්නයක් නෑ. කැමරා ටික ඔන් කරගෙන ඉන්න මම මේ දැන් ඔයාලා පොඩ්ඩක් නිරීක්ෂණය කරනවා. කැමරා ටික මෙව්වා කරගෙන දත් ටික මැදලා ලස්සනට නියමයි. අපි ඊළඟ ප්‍රශ්නෙට 11 පහත රූපයේ දැක්වෙන්නේ නිවසක ඉදිරිපසය ඉස්සරහා පැත්තලු. එහි දැක්වෙන තල රූප හඳුන්වන්න. මොන්ටිසෝරි ප්‍රශ්නයන්නේ. බලන්න. ඔය රූපේ ඒ වලින් තියෙන රූපය මොකද්ද? chat එකේ දාන්න. ඔය රූප සටහනේ A chat එකේ දානකොට ළමයි host එකට නෙමෙයි co-host එකට දාන්න දර්ශන වැලි ගන්න chat කියලා ඇති. අනේ chat එකට දාන්න. A කියලා කියන්නේ නියමයි. A කියලා කියන්නේ මෙන්න මේ වගේ රූපයක්නේ. අපි මේ රූපෙට කියන්නේ මොකක් කියලාද? ඍජු කෝණ ආශ්‍රය. හරිනම් හරියක් දාගන්න. A කියලා කියන්නේ ඍජු කෝණ ආශ්‍රය. A යනු ඍජු කෝණ ආශ්‍රයකි. ඊට පස්සේ B ගෙදර වහලය මොන කල රූපෙද ඉක්මනට කියන්න. B මෙන්න මෙහෙම ගෙදර වහලේ. B කියලා කියන්නේ ට්‍රැපීසියම. B කියලා කියන්නේ ට්‍රැපීසියම. හරිනම් හරියක් දාගන්න. B කියන්නේ ට්‍රැපීසියම. ඊළඟට CDE C අකුරත් මෙහෙමයි D අකුරත් මෙහෙමයි E අකුරත් මෙහෙමයි. C එකයි E එකයි D එකයි තුනම මොන රූපයක්ද? C එකයි D එකයි තුනම සමහර ළමයිට මාර ප්‍රශ්න ඍජු කියන එක ටයිප් කරගන්න තේරෙන්නේ නැහැ. ඍජු නියමයි. දැන් තුනම CDE තුනම ඍජු කෝණ ආශ්‍ර ඍජු කෝණ නෙමෙයි ඍජු කෝණ ආශ්‍ර. ඊළඟට F A B C D E F F කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන රූපෙකට. එයා කවුද? ඉක්මනට chat එකේ දාන්න. රායිනි රොමේෂි රාණි නෙමෙයි රායිනි. වසිනිය වෙන විකාරයක් දාන්න. සමචතුරාශ්‍රය. මෙයාට අපි කියනවා සමචතුරාශ්‍රය. හරි. දැන් මම පොඩි බඩක් බලන්න යන්නේ. කැමරා ටික ඔන් කරගන්න ඔක්කොම. මෙච්චර වෙලා කරපු ගණන් වලින් ඔක්කොම හරි ළමයි උස්සන්න බලන්න තමන්ගේ අත් දෙක. මෙච්චර වෙලා කරපු ගණන් ටිකෙන් ඔක්කොම ටික හරිනම්. දැන් මෙහෙම අර පොරාපොලිස් වගේ මෙන්න මෙහෙම පොරෙන් පිටම් කරනවා වගේ බලන්න එපා. නැත්තම් සමහර ළමයි මෙහෙම පිටම් කරනවා වගේ මෙහෙම කරනවා. හොඳට අත් දෙක උස්සලා දාන්න ඔක්කොම හරිනම්. නියමයි. එලගිරි ජය වේවා. අත් ටික පල්ලෙහාට දාන්න. ඔක්කොම හරිනම් ගොඩේ ගොඩ. නියමයි. බලමු අටේ උස්සන බලන්න හරියට රමේෂ මම දැන් ඔක්කොම බලාගෙන යන ඔක්කොම හරිනම් අටේ උස්සලා දාන්න. අන්නරේ කෑත් ගහනවා. නියමයි. අර නිකන් සංගීතයකට ගියා වගේ ළමයි ගෙදර ඉඳලා නටනවා. ඔන්ලයින් මියුසිකල් එකක්. මම මෙහි ඉඳලා මියුසිකල් එක දෙනවා ඔයගොල්ලෝ ගෙදර ඉඳන් නටනවා. එලකිරි. මට පේනවා කොලොනෝ රමීෂි නෙමෙයි රුමීෂි. හොඳයි. අටේ වල්ලයට දාන්න. පේපර් එක ටෙලිග්‍රෑම් ගෲප් එකේ තියෙනවා. ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇඩ් වෙලා නැත්නම් ඉක්මනට ඇඩ් වෙන්න ඔන්ලයින් ටක්ස්ලාවට මැසේජ් එකක් දාලා මෙන්න නම්බර එක. මේක ලියා ගන්න පේපර් එක නැති ළමයි ඔයාලට ලින්ක් එකක් එයි. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇඩ් වෙන්න.
මේකට WhatsApp message එකක් දාන්න. දාලා කියන්න මට ටියුට් එක නැහැ කියලා. Telegram group එකේ link එක දෙන්න කියන්න. ඊට පස්සේ ඒකට add කරන්න. සෞම්‍ය මොකද්ද මොලයක් උඩට දාගන්න. එල්ලම් කරනවා. හරි. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මගෙත් ඔක්කොම හරිද? නියමයි. අපි යන්න ළමයි ඊළඟ ප්‍රශ්නෙට. බලන්න මොන්ටිසෝරි ප්‍රශ්නයක්. මුලින්ම තියෙනවා මෙහෙම. ඕකේ නම් ටියුට් එකේ ලියන්නත් පුළුවන් පොතේ ලියන්නත් පුළුවන්. මම කියේ පොතේ ලියන්න කියලා. ඒ නිසා පොතේ වැඩේ කරමු. ටියුට් එක ලස්සනට print out අරගෙන ළඟ තියාගන්න. මෙන්න. මෙයාව කියවන්නේ කොහොමද? අපිට මෙයාව කියවන්න පුළුවන් 0.1 මෙයා මම කියවනවා 0.1. සරලයිනේ අට ලේසි. ඊළඟට මෙයාව කියවන්නේ පටගාලා කියන්නේ. මෙයාව කියවන්නේ කොහොමද? මෙයාව කියවන්න පුළුවන් 0.9 ඊට පස්සේ මෙයා මම පොඩ්ඩක් බෝඩ් එකේ ලියලා ස්ක්‍රීන් එක අයින් කරන්නම්. එතකොට මාව ලස්සනට ලොකුවට පේනවනේ. නැත්තම් කෑ ගහනවා මාව පේන්නේ නැහැ කියලා. ඔන්න බලමු. දැන් හොඳ ළමයි ටික වගේ කියන්න මෙයාව කියවන විදිය. මම දෙන්නම්. පොඩ්ඩක් හයියෙන් කියවන්න. කාටද දෙන්නේ? මේක කියවන්න දාලා දෙන්නම්. මෙහෙමයි chat එකෙන් දානවා ගිම්හාන්. හයියෙන් කෑ ගහලා කියන්න. මෙයාව කියවන විදිය. 2.3.4 එලගිරි මං හිතුවේම 2.34 කියයි කියලා. අපි දශම සංඛ්‍යාවක් කියවද්දී 2.34 කියලා කියවන්නේ නැහැ. පළවෙනි එක්කෙනා 2.34 නෙමෙයි දශම දෙකෙන් පස්සේ ඉලක්කම් කියවන්නේ 3.4 2.34 ඔන්න දැන් කෑ ගහනවා අනේ සර් මටත් ඕන කියලා මම මෙහෙම හැම වෙලේම ඉන්නේ නැතෝ මෙයා ඔන්න මෙයාව කිව්වොත් මං ගන්න දෙන ටොපියක් බලමු කවුද ජයග්‍රාහකයා කියලා මම මේ කුසපත් ඇදලා දෙන්නේ අවුව මෙහෙටත් වහිනවා කාටද දෙන්නේ පෑන්සල් ලබන්නේ සඳරු කෑ ගහලා ගියා bin 3.3 වැරදි මනීෂා 3.03 ඇහුන්නේ 3.03 අපිට හයියේ 3.03 අන්න හරි එලගිරි ඒ උනාට සද්දේ මදි සාමාන්‍යයෙන් 6 වසරේ ළමෙක් වුණාම අල්ලපු ගෙදරට කෑ ගන්න ඇහෙන්න කෑ ගන්න ඕනේ හරි මෙයාව කියවන්න පුළුවන් 3 දශම මෙතන තියනව නේද බිඳුවක් සඳුරු මේ බිඳුව දැක්කේ නැද්ද කොහොම තමයි ළමයි වයසට යටි කරන්න දෙයක් නැහැ ඉතින් දැන් මටත් වඩා වයසයිනේ එතකොට පොඩ්ඩක් ඇස් පෙනීම දුර්වල වෙනවා ඕක සරල සංසිද්ධිය 3.03 ඔයාලගෙන් ප්‍රශ්න අහන්න නම් මුලින්ම අංක 1 කැමරාව ඔන් විය යුතුමයි කැමරාව ඔෆ් ළම එකෙන් ප්‍රශ්න අහන්නේ ඒත් එක්කම පොඩක් රයිස් හෑන්ඩ් එකක් දාගෙන කැමරාව ඔන් කරලා එතකොට පොඩක් මුලට එනවනේ ඊළඟ ප්‍රශ්නේ කොහොමද මේකේ ඔක්කොම හරිනම් අටි උසලා දාන්න මේකේ සියල්ලම හරිනම් නියමයි නියමයි ළමයි ඔක්කොම හරිනම් අත් දෙකේ ඉස්සෝ පොඩ්ඩක් ඩාන්ස් එකක් දැම්මා එලගිරි අද දුරින්ම මොකද මේ පාට බෑග්ග්‍රවුන්ඩ් එක ගම් පාට
අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. පහත එක් රූපයේ අඳුරු කොළ කොටස දශමයක් ලෙස ලියන්න. ඕකේ නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕක තාම 6 වසරේ ළමයෙක්ට කියලා දීලා නැහැ. කියන්නේ ඔක්කොම කියලා දීලා තියෙන 6 වසරේ ළමයිට පොඩි පොඩි ගණන් ටිකක්. ඕක 7 වසරේ ගණන්. ඕක තියලා අපි 14ට යනවා. හරි. ඕක 14 වෙනි ගණන්. කරන්න බලන්න. 13 කරන්න එපා. 13 කරන්න කියොත් අපරාධ වෙලාව යනවා. 7 වසර තියෙන පාඩමක් 6 කරලා දාන්න ඕනේ නැහැ. වැරදිලා දාපු ප්‍රශ්නයක් ඒක. හතේ ළමයි ඉන්නවා නම් හතේ ළමයට හදන්න පුළුවන් ඒ ගන්න. ඔතන තියෙනවා 10න් එක. ඊට පස්සේ 100න් එක. ඊළඟට 1000න් එක. මේවා දශමයක් විදිහට කරන්න ඕනේ, කියන්න ඕනේ. අපි බලමු. කොහොමද මෙයාව දශමයක් කරන්නේ? සෑහෙන්න එන අමාරු ප්‍රශ්නයක් නේ. නම වෙනස් කරන්න බෑ. නම වෙනස් කරන්න බෑ. හරි අපි බලමු. කාණුකි වෙන අතේ උසුස් ඉන්නවා. ළමයි මෙතන 10ට බිංදු කීයද? මට ඇඟිලි වලින් පෙන්නන්න. 10ට බිංදු. කෙලිම ඇඟිලි වලින් පෙන්නන්න 10ට බිංදු 1යි. එහෙනම් එයාව දශම කරද්දී දශම දෙකෙන් පස්සේ ලියන්න ඕනේ එක ඉලක්කමයි. මෙතන තියෙන්නේ කීයද? 1නේ. එහෙනම් අපිට මෙයාට කියන්න පුළුවන් 0.1. ඒක හරි. දැන් මෙයාව 100න් එක. මොකක්? පොඩ හයියෙන් කියන්න. දැන් මේක කරන්න මෙහෙමයි. අපි බලනවා 100ට බිංදු කීයද? 100ට බිංදු නෙමෙයි ඈ. 100ට බිංදු. 100ට බිංදු කීයක් තියෙනවද? ඔක්කොම රයිට් සයිඩ් දාගෙන මම මේ මාව හොයනවා. මාව හොයා ගන්නවත් නැහැ. නියමයි. එළගිරි. ඔන්න මාව හිටියා මං. මාව හම්බුණා. නැත්නම් මාව පෙන්නේ. ඔන්න බලන්න එක කරන විදිය. කොහෙද විතරක් නෙමෙයි මෙහෙටත් දැක්ස. දැක්සත් එක තමයි මාර්කින් කරන්නේ. ෆෝන් එක charger එකට ගහලා තියනවා නම් වහිනවා නම් charger එක ගලවලා තියාගෙන mobile data වලින් පග්ගේ ඉන්න. ප්‍රශ්නයක් වෙන්නේ අකුරු ගහන්නේ නැහැ මොකුත් නැහැ. අම්ලෙසකින් අහලා බලන්නකො. අකුණු වදිනවද කියලා, කරන්ට් එක වදිනවද කියලා. මේ 100ට බිංදු කීයද? 100ට බිංදු 2යි. ඇඟිලි වලින් පෙන්නන්න. 100ට බිංදු 2යි. එහෙනම් මම මුලින්ම දශම තිත තියනවා. 100ට බිංදු 2ක් තියනවා නම් දශම තිතෙන් පස්සේ ඉලක්කම් දෙකක් ලියන්න ඕනේ. 100ට බිංදු 2ක් තියනවා නම් දශම තිතෙන් පස්සේ ඉලක්කම් දෙකක් ලියන්න ඕනේ. දශම තිතෙන් පස්සේ. හරි. හැබැයි මෙතන උඩ තියෙන එක ඉලක්කමයි. මෙතන තියෙන එක ඉලක්කමනේ. මෙයාව මම කොහොමද ඉලක්කම් දෙකකින් ලියන්නේ? එක කියන එක්කෙනාව ලියන්න පුළුවන් 0.1. එහෙනම් 100න් එක කියන්නේ 0.1. දැන් මේක තාම අපි සාමාන්‍ය 6 වසරේ මුදල් ගෙවා එන පේජ් ක්ලාස් එකේ කරේ නෑ. ඒක නිසා ඒක චුට්ටක් අවුල් නම් ප්‍රශ්නයක් ගන්න එපා. ලාවට මතක තියාගන්න 100ට බිංදු 2ක් තියෙනවා නම් දශම තිතෙන් පස්සේ ඉලක්කම් දෙකක් ලියනවා. මෙතන එක තියෙනවා. තියෙන එක ඉලක්කමයි. අපි ආව ඉලක්කම් දෙකකින් ලියන්නේ 0.1 කියලා දාන්න. සරලයි සතුටුයි. මෙයා ඔන්න දැන් chat එකේ දාන්න. දැන් රටාව තේරෙන්නේ නැති. සින්දුවකුත් තියෙන අර විනාව පිරුණු රටාවකට මම දැන් අහුවෙලා කියලා. මෙතන දශම පිරුණු රටාවකට අපි දැන් අහුවෙලා කියලා දාන්න. 1000න් එක. නියමයි chat එක දාද්දි host එකට දාන්න. දර්ශන වැලිකාට chat එකේදී host එකට දාන්න. 1000ට බිංදු කීයද? මට දැන් ඇඟිලි වලින් පෙන්නන්න ඕනේ. පෙන්නුව ළමයාට මම දෙනවා තෑගි. නත්තල් පප්පා වගේ තෑගි දෙන සීන් එකක් තියෙනවා. තුරායෝ පාපා පෙන්නනවා. 1000ට බිංදු කීයද? 3යි. ඔයලා බැලුවොත් කනවා. තුරායයි තව ඉන්නවා නෙතුමිද කොහෙද? ඔයලාවේ කන බණේමයි. 1000ට බිංදු 3යි ළමයි.
එහෙනම් දශම තිතෙන් පස්සේ ඉලක්කම් 3ක් තියෙන්න ඕනේ. හැබැයි මෙතන තියෙන්නේ එක ඉලක්කමයි. මම කොහොමද මෙයාව ඉලක්කම් 3කින් ලියන්නේ? මෙන්න මෙයාව ඉලක්කම් 3කින් මම කොහොමද ලියන්නේ? මට පුළුවන් 0.01 ලියන්න. මෙතන එකනේ තියෙන්නේ 0.01. 0.0.01. මම දැන් නිකන් ප්‍රශ්නයක් දෙන්නද? මට ඒක දශම කරලා chat එකේ දානවද? මේ මෙයාව දශම කරලා දාන්න chat එකේ. කවුද මුලින්ම දාන්නේ? තුරාය මුලින්ම දැම්මා, ඉමාස දෙකට දැම්මා. අම්මට දැන් දාන පඩපඩ ගාලා. චනුකි හසනි වෙනුක සාදනි බුද්ධිකා අමීෂා නියමයි. ඔය තියෙන්නේ වැඩේ ලස්සට ආවා. අපි පන්ති සෙට් එකක් දාන්න ළමයි. මේක නිකන් රේස් එකක් යනවා ළමයි, මාර රේස් එකක්. හොයා ගන්න බෑ chat එක වැටෙන වැටිල්ල. ඔයගලන්ට එවරිවන් දැම්මොත් එහෙම chat වලින්ම ෆෝන් එක පිරෙනවා. මේ උඩුවෝ නියමයි. හැබැයි සමහරක් උත්තර වැරදි. මේ බලන්න. 100ට බිංදු කීයද? 100ට බිංදු කීයද? මට පෙන්නන්න. 100ට බිංදු 1යි 2යි. එහෙනම් දශම තිතෙන් පස්සේ ඉලක්කම් කීයක් ලියන්න ඕනේද? දශම තිතෙන් පස්සේ ඉලක්කම් 2යි. කියලා ලියන්න 2යි. ඔන්න දැන් මෙතන ඉර උඩ ඉලක්කම් දෙකක් තියෙනව නේද? 48 කියලා. එහෙනම් මට මෙතනින් ලස්සට ගහන්න පුළුවන් ළමයි 48. මේ පැත්ත බිඳුව. මෙයාව කියවන්නේ කොහොමද? 0.48ද එක ක්‍රමය 0.48 දෙක ක්‍රමය 0.48. මොකක්ද හරි? මුලින් කිව්වෙද දෙවෙනියට කිව්වෙද? 0.48ද 0.48ද? කැමරා ටික ඔන් කරලා ඇඟිලි වලින් පෙන්නන්න. නියමයි ජය වේවා. ඔක්කොටම වැඩේ තේරිලා තියෙනවා. 0.48 48 නෙවෙයි. නියමයි. අපි යන් එහෙනම් ඊට පස්සේ ඊළඟ එකට next question ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ඔයගලන්ට මට ආරංචියක් ආව රයිස් කන්න එපා කිව්වයි කියලා. ඊයරේ පන්තිදී මට ආරංචිය රයිස් වලට ගොළු බෙල්ල දානවා කියලා. මේ ගොළු බෙල්ල රස කෑමක් නේ. ඊයා නෙමෙයි පට්ට රසයි. ඉතින් ඕගොල්ලෝ මට කියන්න කුකුල්ලු කන්නේ නැද්ද? කනවනේ. කුකුලත් නිකන් ගොළු බෙල්ලක් වගේ වුණා නම් එතකොට මොකද්ද වෙන්නේ? ඒත් කනවනේ. කුකුල නිකන් ගොළු බෙල්ලෙක් වෙනවා. ගොළු බෙල්ලක් කියනකොට ඉතින් හොඳ කෑමක් වෙන්නේ නැතිනේ. නිකන් ඉන්න ගමන් කාලා බලන්න. ඒත් එක්කම මොකද්ද මේ මම කියන්නම් කුරුලෑ වලට හොඳ බේතක්. ඊයේ රෑපන්තියක් කිව්වා. ඊයේ හිටියේ 200ක් වගේනේ. දැන් ඊට වඩා තව වැඩි ඉන්නවනේ 450ක් විතර. ගොළු බෙල්ලෙක්ව අපිට අරගෙන පුළුවන් අපේ තියෙන කුරුලෑ නැති කරගන්න. කුරුලෑ තියෙනවම ඉන්නවද මූණේ? ගොළු බෙල්ල අරගෙන ගොළු බෙල්ලර ගමන් කරන මාර්ගයේ තියෙනව නේද? කියන්නේ ගොළු බෙල්ලාගේ යටපැත්ත අරගෙන මූණේ අතුල්ලන්න. එතකොට කට්ටෙන් අල්ලගෙන ගොළු බෙල්ලව මරන්න නම් එහෙම එපා. ටක් අරගෙන පොඩ්ඩක් අතුල්ලන්න. කුරුලෑ ටික සතියෙන් හොතයි. මට අපේ පන්සලේ හාමුදුරුවෝ කිව්වේ. ඔයගොල්ලෝ දැන් අතල්ලා බලන්න. හාමුදුරුවෝ දන්නවා කේස් එක. ඉතින් හාමුදුරුවෝ ඉස්කෝලේ යන කාලේ කිව්වේ. එතකොට මම 11 වසරේ වගේ. ඒක අවුරුදු බර ගන්නට කලින්. නිකන් දැල්ලා බලන්න. හොඳ ලස්සන මෙවුන එක. කොහොමද ගොළු බෙල්ලෙක් අරගෙන එහෙම ගන්න. අර නිකන් ජෙල් එකක් දානවා වගේ. ඒක ලස්සන. ඒක පූල් එකේදී ඒකට දැල්ලා බලන්න. ඕනත් ඇඟුල් කර ගන්නවා. චි. ඊළඟට ළමයි 15 වෙනි එකේ කියනවා අඳුරු කළ පෙදෙස භාගයක් විදිහට ලියන්න කියලා. දශමයක් විදිහට. ඒකත් ලියන්න යන්න එපා. ඒකත් 7 වසර එකක්. අපිට පුළුවන් එහෙනම් මේ 16 කරන්න. 16 කරලා දාන්න බලන්න. මෙන්න 16. පහත දී ඇති සංඛ්‍යා යුගල එක්ව සමාන ලකුණ නැත්නම් අසමානතා ලකුණු යොදා ලියන්න කියලා කියනවා. මේ බලන්නකො. මෙතන තියෙනවා 0.3.
ඊළඟට තියෙනවා 0.32 මම මේක සාමාන්‍යයෙන් පන්තිය කරනවා වගේ ලොකු විස්තරයක් එක කරන්නේ නැහැ එකපාර උත්තරේ ගන්න පුළුවන් විදිහට ක්‍රමයක් කියලා දෙන්නම් ඊළඟට 2.6යි බිඳුව ඊළඟට පන්තියේදී මේක තාම මේ පාඩම කරේ නැහැ මේක ඇල කරන්නේ ලබන සතියේ එන අගාරුවාදයි සිකුරාදයි බ්‍රහස්පතින්දයි ඔය දවස් තුනේ පන්තිය තියෙන්නේ එතකොට ඒකෙදි පොඩ්ඩක් මේක මීට වඩා පොඩ්ඩක් සැරට රස කරලා කියනවා දැන් ප්‍රශ්න පත්‍ර පන්තියේදී අපි දැනගන්න ඕනේ ප්‍රශ්නෙට උත්තර ලියන විදිහ මේ ප්‍රශ්නට උත්තරය ලියන්න කෙටි ක්‍රමයක් ලේසි ක්‍රමයක් මම දැන් කියලා දෙන්නම් මේක අනිත් තැන් වල කියලා දෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ හැබැයි මම කියලා දෙනවා 0.4යි බිඳුව ඊළඟට 2.60 2.6 5.5 5.05 බලමු මේක කවුද ලොකු එක්කෙනා කවුද පොඩි එක්කෙනා කියලා හොයන්න ඕනේ. ඔන්න අපි බලනවා. මගෙන් අහනවා මම ගොළු බෙල්ල කනවාද කියලා. ඇයි මාව ගොළු බෙල්ල කන්න එපා වගේ බේරවද? ගොළු බෙල්ල කන්න හොඳ නැහැ ගොළු බෙල්ල කන්න එපා. ඒ වුණාට ඉතින් මම ඔය රයිස් සරම්මනන්න කනවා. ඕගොල්ලෝ කන්න එපා. ඔයාලට කන්න එපා කිව්වනම් කන්න එපා. හැබැයි කෑවොත් බලාගමු. කාලා අහු වුණොත් කන් දෙකෙන් එල්ලන්නේ. කන්න එපා කියලා කිව්වනේ. පොතු කන්නත් එපා කියලා. ප්‍රෝටීන් ලු. මෙතන ලොකු එක්කෙනා හොයන්න ඕනේ. බලන්න මෙතන ඔන්න මේක කෙටි ක්‍රමයක්. මේක කවුරුත් කියලා දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. කණ එක චුට්ටක් පැත්තකින් තියලා මේ පැත්ත බලන්නේ. මෙන්න ළමයි දශම තිතෙන් පස්සේ මෙතන ඉලක්කම් 1යි මෙතන ඉලක්කම් 2යි. දශම තිතෙන් පස්සේ මෙතන තියෙන එක ඉලක්කමයි මෙතන තියෙන ඉලක්කම් 2යි. මට මෙයාව ඉලක්කම් දෙකක් කරගන්න පුළුවන්. කොහොමද? මම මෙතනට දා ගන්නවා බිඳුවක්. මෙයාව ඉලක්කම් දෙකක් කරන්න නම් මම මෙතනට බිඳුවක් දානවා. දැන් මට කියන්න 30ද ලොකු 32ද ලොකු 30ද ලොකු 32ද මේක හදන වෙන ක්‍රමයක් තියෙනවා. හරි ක්‍රමයක් තියෙනවා. ඒත් මම මේ පේපර් එකට උත්තර ලියන්න කියලා දෙන්නේ. හරි ක්‍රමේ එන සතිය පන්තියේදී කියලා දෙනවා. මොකද්ද ලොකු 30ද ලොකු 32ද 32 ලොකුයි. එහෙනම් අපි මේ පැත්තට විශාලයි කියලා දානවා. කට අරිනවා. මේ පැත්තට අරින්න කට. මේ කට ඇරලා. මේක නිකන් අපි මාළුවෙක් වගේ ගන්නෙ. කට අරිනවා කියලා කියන්නේ මේ ලස්සන මාළුවෙක් නේ. මෙයා මාළුවා ලොකු එක තමයි කන්න යන්නේ. මාළුවා පොඩි එක කන්න යන්නේ නැහැ. ඒක නිසා ලොකු පැත්තට කට අරිනවා කියලා තමයි අපි කියන්නේ. දැන් විභාග පේපර් එකේ මෙහෙම දුන්නොත් ඔබ මොකද්ද කරන්නේ? මේ පැත්තට කට ඇරලා මේ පැත්තෙන් මාළුවා අඳිනවා. එහෙම කරනවද? එහෙම කරොත් එහෙම ආයි ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි. ටීචර් එයි මෙහෙ එන්න සුදුදුවේ සුකුටි පුතේ මෙහෙ එන්න කියලා ගණී හොඳ වේවලා මේ මොකද්ද ඔබ මේ පේපර් එකේ අතර තියෙන්නේ කියලා තාං ගාලා දෙයි. අයියෙන් දීගෙන එතකොට ඉතින් මොකද්ද වෙන්නේ? කුටි ගන්න නෙවෙන්නේ. ඒක නිසා මේ පේපර් එකේ රූප ඇඳීම සපුරා තහනම්. අපි කරන්න ඕනේ විශාලයි කියන එක පෙන්නන එක විතරයි. පැහැදිලිනේ? කැමරා ටික ඔන් කරලාම තියාගන්න. ප්‍රයිස් හැන්ඩ් දාගෙන කැමරාව ඕෆ් කරා. ආනේ. හරි මෙහෙමයි. දැන් ළමයි ඊට පස්සේ මෙහෙම කතන්දරයක් තියෙනවා. ඊළඟට මෙතන 2.6යි බිඳුව 2.06 මට කියන්න 60ද ලොකු 0.6ද ලොකු දෙක කියන එක සමානයිනේ. ඒක හරි. 60ද ලොකු 0.6ද ලොකු සෙට් එකේ දාන්න. 60ද ලොක්කා 0.6ද ලොක්කා ඉක්මනට දාන්න. 60ද ලොකු 0.6ද නියමයි. 60 ලොකුයි ඒ කියන්නේ 2.6යි බිඳුව තමයි විශාල භාගය වෙන්නේ. අවුලක් නෑ. මට ඔබ තප්පරයක් දෙන්න.
ඊට පස්සේ එන්න මේවා තියෙනවා 0.4යි 0.40යි. දැන් මම මේ 40යි කියලා ලේසියට කියවුවට මෙතන තියෙන්නේ 0.4යි බිඳුව. මෙතන තියෙන්නේ 4. දශම තිතෙන් පස්සේ එක ඉලක්කමයි මෙතන තියෙන්නේ. දශම තිතෙන් පස්සේ ඉලක්කම් දෙකයි මෙතන තියෙන්නේ. මට බැරිද මෙයාව ඉලක්කම් දෙකක් කරගන්න? මෙයාව ඉලක්කම් දෙකක් කරන්න නම් මම මෙතනට කීයක් දාන්න ඕනේ? බිඳුව. ඔන්න දැන් ලේසි. 40ද ලොක්කා ළමයි 40ද ලොක්කා මොකද්ද? ඇහුන්නේ 40ද ලොකු 40ද? ලොක්කා හොයන්න බෑ. ඇයි ඒ? මෙයයි සමානයි. එහෙනම් අපි මෙතනට දාන්නේ මොන ලකුණද? සමාන ලකුණ. පැහැදිලිනේ? ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් කරගන්න එපා. එන පාගේ කියනමද? ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් කරගන්න එපා. සූරපප්පා එකේ එංගලන්තයේ සිට පැමිණි එක්කෙනා කියපු කතාව. ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් කරගන්න එපා. ඔන්න මෙයා 2.60ද ලොකු 2.06ද ලොකු. මම මේ විශාලයි කියනක හොයන්න තමයි 60.6 කියලා කියන්නේ. නැත්තම් මේක ඇත්තටම කියන්නේ 2.6යි බිඳුව 2.06. මට මේක ලොකු එක්කෙනා පෙන්වන්න තමයි මම අහන්නේ. 60ද ලොකු 0.6ද ලොකු. ඔයාලට මම දෙනවා මෙහෙම. ළමයි ඕගොල්ලෝ කන්න ආසයි නේද? බර්ගර්. හරි. නෑ බර්ගර් දෙන්නේ නෑ. බර්ගර් කන්න ඕගොල්ලෝ ආස නෑ. ඕගොල්ලෝ ආසයි කරවිල කන්න. හරි. මම දෙනවා කරවිල කෑලි 60කුයි කරවිල කෑලි 6කුයි. ඔයාලා මොකද්ද ගන්නෙ? වැඩි දෙනෙක්ට කන්නේ කරවිල කෑලි 60 කනවා. එහෙනම් විශාල වෙන්නේ 2.6යි බිඳුව. කරවිල කියලා කියන්නේ ඇත්තටම රස ගෑමක්. පට්ට ගෑමක් නේ. කොහොමද කරවිල සම්බෝලයක් හදලා උදේට කරවිල සම්බෝලේ. දවල්ට කරවිල තෙල් දාලා. රැයට කරවිල කුයලා. ආයෙ හෙට උදේට කරවිල අමුනේ. ඒව දුන්නා නම් පට්ට රසයි. කරවිල කියලා කියන්නේ ගුණම කෑම. ඊට පස්සේ මෙතන 5.55ද ලොකෝ නැත්තම් 5.05ද 55ද ලොකු 0.5ද 55ද ලොකු 0.5ද බුදුම්මෝ මේ chat එක මට ලාවට නම් ටික නම් පේනවා එකපාරට ගගක් වගේ ගලනවා උඩට යනවා මාරයමක් කියන්නේ එලකිරි ළමයි ජය වේවා 55 ලොකුයි 5.5 තමයි විශාල වෙන්නේ. දැන් මේ තියෙන්නේ ගාන හදන හරි ක්‍රමය නෙමෙයි. මේ තියෙන්නේ මොකද්ද? ගාන හදන කෙටි ක්‍රමයක්. අපි විභාග ඔන්න බලන්න ඒක වෙන වැඩි. අපි ගණිතය පන්තියේදී ඉගෙන ගන්නේ මේක හදනකොට මෙයාව භාගයක් විදිහට ලියලා ඊට පස්සේ තමයි ලොකු එක හොයන්නේ. හැබැයි පේපර් එකක් සාකච්ඡා කරද්දී පේපර් වලට උත්තර ලියනකොට ගාන හදන විදිහට හදන්න ඕනේ. අපි දැනගෙන ඉන්න ඕනේ චූටි ට්‍රික්ස් කෙටි ක්‍රම. ආන්ගේ කෙටි ක්‍රමෙන් විශාල එක මොකද්ද කියලා හොයන්න පුළුවන්. බලන්න මේ ගණන් ටික ඔක්කොම හරිනම් උස්සන්න බලන තමන්ගේ අත උස්සලා පොඩ්ඩක් මෙහෙම ගැම්මෙන් ඉන්න. ඔක්කොම හරිනම් මෙහෙමයි. කෑල්ල වයිටි ගන්න ටික මෙන්න මෙහෙම මලාට ඉන්නවා. ඒ වෙපාලමයි ඔක්කොම හරිනම් මෙහෙම. බලමු අපේ සෙට් එක. කැමරා ටික ඔන් කරගෙන ඔක්කොම හරිනම් එහෙම ඉන්න. ආනි කොහොම බෑ ගැම්මෙන් ඉන්න ඕනේ ටිකක් අර මේ මලමිනි වගේ ඉන්න බෑ. හොඳට ආම් එක පෙන්වන්න ඕනේ. අර ගෙඩිය මෙතන තියෙන ගෙඩිය මගේ නම් එච්චර නෑ මම මේ බොම්බන්නේ නෑනේ. පිම්බුත් ෂර්ට් එක ගිරනවානේ. විමුත් හොඳට ඉන්නවා එලගිරි සානුද හොඳයි ඉසිරි හොඳයි. ඉසිරි නම් හොඳ ගැම්මෙන් ඉන්නවා. නියමයි ළමයි. ඔය තියෙන ඩොනිල්ගේ එහෙම කටු බොඩිය බුම්බනවා. පෙලක් ළමයි ඉන්නවා කටු බොඩි. සමහරක් ළමයි එලකිරි. හරි හොඳයි. අපි යමු ආයේ පේපර් එකට. දැන් මේ අද කියලා දීපුවා හොඳට සෙට්ද කියලා කියන්නේ ප්‍රශ්න පත්‍රය කරද්දී හරියට තේරුණාද? පොඩ්ඩක් chat එකේ දාන්න එක. ඔබට මා කියන දේ හොඳින් වැටහෙද? දැන් ආරෝහණ ක්‍රමයට ලියන්න තියෙනවා. අපි බලමු. ආරෝහණයි කියලා කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එක. chat එකේ එන ඕ ගාලා.
නියමයි. දැන් මේ අවුරුද්දම දිගටම ගණන් පන්ති එන්න පුළුවන්. මම දන්නේ අනිත් ගණන් පන්ති කොහොමද කියලා. හැබැයි කම්මැලි නැතුව කරගෙන යන්න පුළුවන් නේ. ඔන්න දැන් තියෙන්නේ ආරෝහණ පිළිවෙල ලියන්න. ආරෝහණය කියලා කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එක. කොළහයි තියෙනවා. මෙන්න මෙතන තියෙනවා 0.65 ඊට පස්සේ 0.25 ඊට පස්සේ තියෙනවා 1.01 0.45 ඔන්න මේක බලන් ඉන්න හොඳට අර 10 කතන්දරය අවුලක් නැහැ ඒක පන්තියේදී කරනවා වෙන සතිය මේ මෙතන ළමයි බලන්න මේ හැම එකම දශම තිතෙන් පස්සේ ඉලක්කම් කීයක්ද තියෙන්නේ මේ හැම එකම දශම තිතෙන් පස්සේ ඉලක්කම් කීයක් තියෙනවද මට ඇඟිලි වලින් පෙන්නන්න හැම එකම දශම තිතෙන් පස්සේ ඉලක්කම් කීයද ඉලක්කම් කොහොම මේ සෙට් එක කැමරා ටික ඔන් කරගන්න බෑග්ග්‍රවුන්ඩ් දැම්මම වෙලාවකට පේන්නේ නැහැ දෙකයි ඔන්න එලකිර එහෙනම් මෙයාව දශම හිතින් අමතක කරලා මේ හැම එකම දශම තියනවා කියලා හිතින් අමතක කරාම චූටි මිලක්කම මොකද්ද 65 25 101 45 ආරෝහණ කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එක චූටි මේක 25 එහෙනම් 0.25 පොඩි 25ට වඩා ලොකු එක 45 ඒ කියන්නේ 0.45 ඊට වඩා ලොකුයි 45ට වඩා ලොකු එක 65 ඒ කියන්නේ 0.65 ඊට වඩා ලොකුයි එයාට වඩා ලොකුයි 101 1.01 දැන් මම මේක පන්තිය කියලා දෙද්දි මෙච්චර සරලව කියන්නේ නැහැ සරලව කියනවා ගණන් ටිකක් ඇදුවට පස්සේ මේ සතියෙන් දැන් ඕක කරන්නේ එන සතිය තමයි මේ දශම පාඩමේ මේ ටික කරන්නේ ඒ උනාට ප්‍රශ්න පත්‍රයේ තියෙන නිසා ඉහෙන් ධ්‍යාන පේනවා මේක අපි පන්තියේදී කරන නිසා පන්තියේදී කරනකොට මේක ගණන් හදලා තමයි ගන්නෙ. හැබැයි පේපර් එකක් කරද්දී එහෙමද බලන්න. පේපර් එකක් කරද්දී කෙටි ක්‍රම පාවිච්චි කරලා අපි බලනවා මොකද්ද හොඳ ක්‍රමය. හරි. පන්ති තියෙන දවස් ටික අහනවා. දැන් අහනවා කැස්ස අඩු නැද්ද කියලා. තාම නෑ මේ කැස්ස නවතින කැස්සක් නෙමෙයි. මොකද හැමදාම දවස පුරාම පන්ති කරනවා කියලා කියන්නේ මාර අමාරු. ඊයේ කාලසටහන කියන්නද තිබ්බ. උදේ 7 ඉඳලා 9 වෙනකම් ඊළඟට ආයේ 10 ඉඳලා 12 වෙනකම් ඊට පස්සේ 2 ඉඳලා 4 වෙනකම් 4 ඉඳලා 6 වෙනකම් 7යි කාල 8:45 ඔයගොල්ලන්ගේ 6 වසර තිබ්බා ඊට පස්සේ තියෙනවා 9 ඉඳලා 10 මාර වෙනකම් 9 වසර දෙල්ලන්නේ එක දිගට non stop පන්ති සිකුරාදා අඟහරුවාදා දැන් දිගටම තියෙනවා ඔයාලගේ මේ ෆ්‍රී කරන ටයිම් ටේබල් එක අද ගෲප් එකට දානවා ගණන් පන්ති මේ මාසේ ලබන මාසේ ඔක්කොගෙම වෙලාව කාලසටහන දානවා හෙට මේ අද ෆ්‍රී කරන පන්ති වල 6 7 8 9 සියලුම ශ්‍රේණි වල ඔයගලගේ අක්කලා අයියලා නංගිලා මල්ලිලා ඉන්නවා නම් එයාලට යවන්න ගණිතය සම්පූර්ණයෙන්ම මේ අවුරුද්දෙම ෆ්‍රී යන සෙට් එක සාමාන්‍ය කුදල් ගෙවල වෙන පන්ති නෙමෙයි කුදල් ගෙවල වෙන පන්ති වෙනම තියෙනවා ෆ්‍රී කරන ක්ලාස් ටික වෙනම තියෙනවා ඒ ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න දැන් අපේ සාමාන්‍යයෙන් 6 වසර ගණිතය තියෙන්නේ අඟහරුවාදා හවස 4යි කාලෙටයි සිකුරාදා හවස 7යි කාලෙටයි ඔය වෙලාවල් දෙකට තමයි තියෙන්නේ ඒ දෙකට එන ළමයිට එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මම මොකුත් කියන්නේ නැහැ මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න එතකොට ඒ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ යන නොමිලේ කරන ප්‍රශ්න පත්‍ර පන්තියටත් ඕනම ළමයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් කිසි අවුලක් නැහැ. මට මගෙන් අහනවා කොරෝනාද කියනවා. නෑ කොරෝනා නෑ. පහවසරට නම් පන්ති කරන්නේ මට තේරෙන්නේ නැහැ චූටි ළමයිට පන්ති කරන්නේ. ලොකු ළමයිට නම් පුළුවන්. දැන් ඕගොල්ලෝ චූටි නෑනේ. 6 වසර ළමයි කියන්නේ යම් තාක් දුරට මොලේ වැඩිලා තියෙනවා. ඒ වුණාට මේ පහේ පන්ති වල ළමයි කෑ ගහන්න ගත්තාම ඒක මට හරියන්නේ නැහැ.
උගන්නන්න පුළුවන්. උනට මට කරන්න අමාරුයි. 6 වසර කියන්නේ හොඳ පන්තියක්. 6 11 ඒව මරු. ඊළඟට මෙයාව ආරෝහණ පිළිවෙලට chat එකේ දාන්න. 2.44 2.5 මේවාව ආරෝහණ පිළිවෙලට පොඩි එකේ ඉඳලා ලොකු එක වෙනකම්. දැන් දශම තිතෙන් පස්සේ ඉලක්කම් 2. එහෙනම් ලේසි. දශම කියන එක හිතින් අමතක කරලා දශම කියන එක හිතින් අමතක කළා මට කියන්න මෙතන චූටිම එක්කෙනා 246ද 204ද 244ද 250ද දුලින්මා හොඳයි එලකිරි චූටිම එක්කෙනා 204 ඒ කියන්නේ 2.04 එයාට වඩා ලොකු කවුද එයාට වඩා ලොකුයි නේ ළමයි 2.44 244ට වඩා ලොකු එක ළමයි මෙන්න 2.46 246ට වඩා පින්වතුනි ලොකු ඉලක්කම අපිට මෙතනදී හම්බ වෙනවා 2.50 ඒ කියන්නේ 250 නැත්නම් 2.5යි බිඳුව ඔබලන් මේක ගන්න 2යි 7 මොන්නේ නියමයි අත් දෙක මුස්සල සමහර ළමයි අර බීම බෝතලෙකුත් බොනවා. ඔක වහලා මේ පැත්ත බලන්න. තාවි බීම නෙමෙයි වතුර. අත උස්සන්නේ බීම බෝතලේ තමයි උස්සන්නේ උඩට. ඒක වැරදිද? වැරදි නම් හදාගන්න. මෙන්න පිළිවෙල වැරදිලු. මේක හදනකොට අපි ලියන්නේ ආරෝහණ පිළිවෙලනේ. චූටි මේකේ ඉඳලා ලොකු මේක. චූටි මේක 2.7. දැන් මේවා හදාද්දි මම මේ කෙටි ක්‍රමයක් කියලා දෙන්නේ. දශම කියන එක ඉතින් අමතක කරන්න. එතකොට පොඩි මේක වෙන්නේ 204. ඊට වඩා ලොකුයි 244. ඊට වඩා 246. එයාට වඩා 250. ඊළඟට තින් මැද්දෙන් දශම තියන්න. අනිවාර්යෙන් හැබැයි දශම දෙකෙන් පස්සේ තියෙන ඉලක්කම් ගාන සමාන වෙන්න ඕනේ. දශම තිතට පසුව ලියන ඉලක්කම් ගාන සමාන වෙන්න ඕනේ. හරි එලකිරි. අපි යන් ඊළඟ එකට. 46 නෙමෙයි 42. මම ඒ කියන්නේ මෙතන මොකක් හරි කාලද? පොඩක් ඉන්න බලන්න. wait a minute 2.4යි 2 තමා වෙන්න රත්තරනේ වරද මගයක් ඒ එතකොට 44 නෙමෙයි තියෙන්නේ 42 42යි 0.4යි 44යි 50 එතකොට මේවයි පිළිවෙල 1.3 මේක දාන්න බලන්න 1.07 ඊළඟට 1.07 ඊට පස්සේ 0.8 හරි මෙයාව ලියන්න ඕනේ මම ස්ක්‍රීන් එකෙන් අයින් කරන්න මේ පාර්ටි නොමිලේ යන එක මේ පේපර් ක්ලාස් එකක් කරන්නේ ඒත් එක්කම පේපර් එක සෑම ළමයෙකුටම හම්බෙලත් ඇති නැත්තම් ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙලා ඉක්මනට පේපර් එක ගන්න මෙතන කොහොමද ලොකු ඔව් මේක දෙකක් තියෙනවා එකම ඉලක්කම එක වගේ දෙකක් තියෙන ප්‍රශ්නයක් නැහැ මෙන්න ළමයි මෙතන මෙහෙමයි දශම තිතෙන් පස්සේ එක ඉලක්කමයි තියෙන්නේ මෙතන දශම තිතෙන් පස්සේ ඉලක්කම් 2යි මෙතනත් දශම තිතෙන් පස්සේ ඉලක්කම් 2යි මෙතනත් දශම තිතෙන් පස්සේ ඉලක්කම් 2යි මෙතන තියෙන එක ඉලක්කමක් නේ මෙයාව ඉලක්කම් දෙකක් කරන්න මම මොකද්ද කරන්නේ දශම තිතෙන් පස්සේ මෙතන එක ඉලක්කමයි මෙයාව ඉලක්කම් දෙකක් කරන්න නම් මම මෙතනට දා ගන්නවා බිඳුවක් එහෙම දැම්මයි කියලා වැරදි නෑ දශම මෙතන හැම එකම දශම ඉලක්කම දශම තිතෙන් පස්සේ ඉලක්කම් 2යි නම් මෙතන තිබ්බේ 1යි නම් මම තව බිඳුවක් දා ගන්නවා වැරද්දක් නෑ දැන් අපි බලමු පොඩි මේකේ ඉඳලා ලොකු මේක චූටි මේක කෙනා 107 නෙමෙයි අන්න වැරද්දුවා පොඩි මේක කෙනා කවුද 88 0.8 එයාට වඩා ලොකුයි 107 ඒ කියන්නේ 1.07 මෙයාට වඩා ලොකු නෑ දෙන්නම සමානයි ඒක නිසා එක ළඟින් ලියමු 1.07 එයාට වඩා ලොකුයි 1.3
ඕනනම් මෙතන 30 කියලා දැම්මට ප්‍රශ්නකුත් නැහැ. මේක හරියට ලියාගත්තා නම් ගොඩේ ගොඩ. බලන්න මේ ගාන හරිය ළමයි. මේක හරියනම් ඔයගොල්ලෝ සුපිරි. ලොකුම එක වෙන්නේ 1.3. මෙතන 1.3 ලිව්වත් එකයි 1.3යි බිංදුව ලිව්වත් එකයි. අවුලක් නැහැ. හරි මේකේ කාලසටහන මම පන්ති ඉවරනාට පස්සේ ගෲප් එකට දාන්න කියන්නම්. අපි යන් ඊළඟ ගානට. ඊට පස්සේ ළමයි මෙන්න ගාන. ඕක දාන්න බලන්න chat එකේ. ඕක නම් පට්ටම ලේසි. ඔතන තියෙන 504 තියෙනවා. ඒ කියන්නේ 5.04. ඊළඟට 460 තියෙනවා. 4.6යි බිංදුව. ඊළඟට 399 තියෙනවා. 3.999. ඊළඟට 501 තියෙනවා. 5.01. දැන් බලන්න අපි දශම කියන දේ හිතින් අයින් කරොත් දශම කියන එක අපේ හිතින් අපි අයින් කරොත් අපිට මේක ලේසියෙන් හදා ගන්න පුළුවන් නේ. දශම කියන එක අපි හිතින් අයින් කරනවා. අයින් කරලා හදනවා. මේ බලන්න. මෙතන 504 460 399 501 මොකද්ද චූටි මිලක්කම? 399 චූටිනේ. මෙහෙම තමයි ප්‍රශ්න පත්‍ර උගන්වන්නේ. සාමාන්‍ය පන්තියේදී උගන්වන එක මීට වඩා වෙනස්. හැබැයි ප්‍රශ්න පත්‍ර උගන්වන්නේ මෙහෙම. දෙක දෙවිදිහක්. ඒ දෙක හරි විදිහට තේරුම් අරගෙන ඉගෙනුවොත් ඒ විදිහට ඕගොල්ලෝ ඉගෙන ගන්නවනේ. ප්‍රශ්න පත්‍රය කරන විදිහ එකක්. අපි පන්තිය ඉගෙන ගන්න විදිහ එකක්. දෙක දෙක. පන්තිය උගන්වන විදිහට ප්‍රශ්න පත්‍රයක් ඉගෙනුවොත් එහෙම ඒක සාර්ථක නැහැ. ගැලපෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. දැන් මේ ඕගොල්ලන්ට තේරෙන සුද්ධ සිංහලෙන් මම මේ කියන්නේ 504 කිව්වහම ඕනේ ළමෙක්ට ගන්න පුළුවන්. ඔන්න චූටි මේක කෙනා 3.99 399. එයාට වඩා ලොකුයි 460. 4.6යි බිංදුව. එයාට වඩා ලොකුයි 501. 5.01. එයාට වඩා ලොකුයි 504. 5.04. ඔන්න දැන් තමයි මට අත් දෙක මුස්සන්න ඕනේ. මේ කරපු ගණන් හතරෙන් හතරම හරි ළමයි. අත් දෙක උස්සලා පොඩ්ඩක් ඩාන්ස් එකක් දාන්න හරිනම්. ඩාන්ස් එකක් දානවා කියන්නේ නැගිටලා ඩාන්ස් දාන්න ඕනේ නැහැ. අත් දෙක උස්සලා පොඩ්ඩක් මේ පස් දාන්න තමයි තියෙන්නේ. ඔක්කොම හතරම හරිනම් නියමයි. ඒත් එක්කම අත් දෙක උස්සලා ඔයගොල්ලන්ගේ මෙව්වත් යවා ගන්න. හිරි හිරි. මල්ෂාදේව මිනි ඔක්කොම හරිලු එලගිරි. වෙනෝෂි හරිද? ඊට පස්සේ අපේ බුලත් නියමයි. අපි එන යන් ඊළඟ එකට. ඔන්න බබෝ ඊළඟ එක. සංඛ්‍යා එකතු කරන්න. ඔන්න කරන්න බලන්න. මම බෝඩ් එකේ ලියනකම් ඕගොල්ලන්ට වෙලාව දෙන්න ගාන හදන්න. දැන් මොකද මෙතන ඇවිල්ලා ඉන්න හැම ළමයෙකුටම මම දන්නවා ටියුට් එක නැහැ. පේපර් එක නැහැ. ප්‍රශ්න පත්‍ර පන්තියක් වුණාම ප්‍රශ්න පත්‍රය ළඟ තියෙන්න එපා. පේපර් එක ළඟ නැත්තම් ඉක්මනට අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට දුවලා යන්න. දුවලා ගිහිල්ලා ටෙලිග්‍රෑම් ගෲප් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පේපර් එක. මේ මම උඩ නම්බර එකක් කියලා තියෙන්නේ. ඒ නම්බර එකට නැත්තම් WhatsApp message එකක් දාලා ටෙලිග්‍රෑම් ගෲප් එකේ link එක ඉල්ල ගන්න. WhatsApp group තිබ්බට Telegram group එක ළමයි ගොඩක් සාර්ථක වෙන්නේ අපිට ඕනේ තරම් ළමයි ප්‍රමාණයක් Telegram group එකේ දාන්න පුළුවන්. හැබැයි WhatsApp group හදුවොත් එහෙම group 10ක් 15ක් හදන්න ඕනේ. ඒක පට්ට වදයක්. එක message එක සමහර ළමයි group 3-4 ක හිටියොත් ඔයාලට message එක 3-4 පාරක් එනවා. හැබැයි Telegram එකේ එකපාරයි දාන්න ඕනේ. සියලු ළමයිට ඔක්කොම ගන්න පුළුවන්. ලක්ෂ දෙකක්ද කොහෙද Telegram group එකේ තියන්න පුළුවන්. ඔයාලා තාම EduSept Telegram group එකට join වෙන්නේ නැත්තම් දැනට 1000 ගණන් join වෙලා ඉන්නවා. දැන්ම join වෙන්න. මේ නම්බර එකට message එකක් දාන්න. එතකොට join වෙන්න පුළුවන්. 0.43 එකතු කිරීම මේ දශම එකතු කිරීම තියෙන්නේ මේවත් මේ විභාගයට දීලා තියෙන ප්‍රශ්න. ඊළඟට දීලා තියෙනවා 0.73 1.48 ඊළඟට 1.48යි
2.75යි. මම ඔයගලන්ට අන්තිමට පොඩි ට්‍රික් එකකුත් කියලා දෙනවා. 3.9යි 3යි 4.5යි 4 මේ ටික ඔක්කොම එකතු කරන්න තියෙන්නේ. අපි බලමු එක එක එකතු කරලා. මේ උත්තර හරි නම් හරි දාගන්න. එහෙම නැත්නම් ඉතින් වැරදි කියලා දාලා හරි උත්තරේ ලියාගන්න. කොහොමත් මාස 3කට සැරයක් ඔයාලගේ හැම පේපර් එකක්ම මම ගෙන්න ගන්නවා. හැම පොතක්ම පොත් ටික ගෙන්නගෙන ඔක්කොම බලනවා හරියට ලියලාද ලස්සනට වැඩේ කළාද කියලා. ලංකාවේ කොහේ හිටියත් මේ ඒත් එක්කම ගණිතේ ගෲප් එකේ දැන් 4500ක් තියෙනවා. ඒකත් යාළුවෝ ඔක්කොම ඇඩ් කරලා ඒකෙත් ඉක්මනට 5000 පුරවන්න. දැන් විද්‍යාව එකේ 5000 හරිනේ. ගණන් එකේ 5000ට තව 300ක් වගේ ඕන. පටස් ගාලා එකත් පුරවලා දාන්න. ඉන්න යාළුවෝ ඔක්කොටම ෂෙයා කරන්න. අද මෙයා දැන් ළමයි අපි දශම එකතු කරද්දී දශම තිත එක කෙලින් තියෙන්න ඕනේ. එහෙම තිබ්බ නැත්නම් එහෙම වැරදි. මෙන්න 3යි 2යි 5යි 4යි 3යි 7යි බිඳුවයි 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 උත්තරේ කීයද? 0.75යි 0.75යි ගැටලුවක් නැහැ. දැන් මෙයා 0.73ට 1.48ක් එකතු කරාම උත්තරේ කීයද? chat එකේ දාන්න ඉක්මනට. මගේ ලැප් එක හුණු ගුහාවක් වෙලා. අයියෝ දෙයියනේ. දුලින්ම උත්තර ටික දාලා තියෙනවා. chat එක උඩ යනවා ඌ ගාලා. අද දැන් ළමයි ඔයගොල්ලෝ මේ පන්තියට ජොයින් වුණා නේද? පන්තියට ජොයින් වෙන ලින්ක් එකක් ආවනේ. ආන්ගේ ලින්ක් එකේ තියෙනවා Telegram Max group එකේ ලින්ක් එක තියෙනවා. Telegram එකේ විද්‍යාව ලින්ක් එක තියෙනවා. Telegram එකේ සිංහල ලින්ක් එක තියෙනවා. YouTube channel එකේ ලින්ක් එක තියෙනවා. Facebook එකේ ලින්ක් එක තියෙනවා. ඒකට ගියාම ජොයින් වෙන්න පුළුවන්. මේ නම්බර එකට කෝල් කරලා මැසේජ් එකක් දාන්න ඕනේ නැහැ. මට ඒක අමතක වුණා කියන්න. මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න ඕනෙම නැහැ. ඔයාලා පන්තියට ජොයින් වෙන්න ආපු ලින්ක් එකේ යට තියෙනවා Telegram group එකේ ලින්ක් එක. ඒකට කෙලින්ම ජොයින් වෙන්න. ඒත් එක්කම අද තියෙනවනේ විද්‍යාව පන්තියක්. ඒක තියනවද නැද්ද කියලා මම තා පොඩ්ඩකින් ඔයගොල්ලන්ට කියන්නම්. ඒක බොහෝ විට තියේවි. ලොක්ඩවුන් කරලා තිබ්බත් අපි කෙලින්ම ඒක දෙනවා. මම ඒක බලලා කියන්නම් තා ෂුට් එකේ. මෙතන මේ 8යි 3යි එකතු කරාම ඒක තියෙනවා. දැන් මට මැසේජ් එකක් පන්තියේ තියෙනවා කියලා. අද 11:30 ඉඳලා ඔයාලට මුල ඉඳලා කරන විද්‍යාව පන්තිය මුල සිට මතක් කරන විද්‍යාව පන්තිය 11 මාරට පටන් ගන්නවා. එතකොට දැන් මේ ගණන් පන්තියට ලින්ක් එකකින් ආව නේද? ඒ ලින්ක් එකෙන්ම 11 මාරට විද්‍යාව පන්තියට ජොයින් වෙන්න. විද්‍යාව පන්තියේ මුල සිට මුල පාඩමේ ඉඳලා නැවත වතාවක් මතක් කරන පන්තියක් අලුතෙන් පටන් ගත්තා. 11 මාර වෙද්දී 11 මාරට කලින් දැන් මේ ගණන් පන්තියට ආපු ලින්ක් එකෙන්ම ඒ පන්තියට ජොයින් වෙන්න. 11 මාර ඔන්න දාලා තියෙනවා ලින්ක් එක. හරි. 8යි 3යි 9 10 11. 11න් එක දානවා එකක් ඉතුරුයි. 7යි 1යි 8යි බබ්බෝ 8යි 4යි එකතු කරාම කීයද? 9 10 11 12. 12න් දෙක දානවා එකක් ඉතුරුයි. මේ දශම තිත කෙලින්ම මෙතන දශම තිතක් තියෙනවා. 1යි 1යි එකතු කරාම 1යි 1යි එකතු කරාම කීයද? 2යි නියමයි. 2.2යි 1යි. ඔය බලන්න මේ උත්තරය ආවන. නියමයි. එළගිරි. දැන් මේක බලමු. 8යි 5යි එකතු කරාම 8ට 5ක් එකතු කරාම 9 10 11 12
13 මම ටෙලිග්‍රෑම් එකේ link එකක් ආයි දාන්න ප්‍රශ්නිය වල තියෙනවා link එක copy කරලා ඔන්න මම ඔයගලන්ට මේකෙන් link එකක් දාන්නම් දැම්ම නැත්තම් ඔය දාලා තියෙනවා online ටක්ස්ලානුත් link එක දැම්ම ඔන්න මාත් දැම්ම ඔයගලන්ට link එක ඒකෙන් join වෙන්න පුළුවන් පන්තියට Telegram group එකට මෙන්න දැන් පන්ති ඉඳලා පස්සේ යන්න ඔන්න 8යි 5යි 9 10 11 12 13 13න් 3 දානවා එකක් ඉතුරුයි 7යි 1යි 8යි 8ට 4ක් එකතු කරාම 9 10 11 12 12න් 2 දානවා එකක් ඉතුරුයි දශම තිත කෙලින් දශම තිත තියන්න 2යි 1යි 3යි 3යි 1යි 4යි එහෙනම් අවසාන උත්තරය 4.2යි 3යි ඔය බලන්න එක හරි ළමයි link එක මට දානවා ඕගාලා copy කරලා එලකිරි ළමයි නියමයි ඔන්න මේ අන්තිම ගාන 7යි 3යි 7ට 3ක් එකතු කරාම 8 9 10 10න් බිඳුව මෙතනින් දානවා එකක් ඉතිරි ඒක මෙතනින් දානවා 9යි 1යි 10යි 10ට 5ක් එකතු කරාම 15යි 15 වෙනුත් අපි දානවා මෙතනට 5 කියන එක දශම දිට එහෙමම දානවා 4යි 3යි එකතු කරාම 7යි 7.5යි බිඳුවයි නෑ ගොඩකින් සමාවෙන්න රත්තරනේ වර්ධම කියන්නේ 9යි 1යි 10යි 10යි 5යි 15යි 15න් 5 දානවා එකක් ඉතුරුයි 4යි 3යි 7යි 7යි 1යි 8යි 8.5යි බිඳුව තමයි ටික ටෙලිග්‍රෑම් ගෲප් එකට ගිහලා link එක අරගෙන මට දානවා හො ගන්න නියමයි ඒ දැන් ඒ කියන ඔයගොල්ලෝ ටෙලිග්‍රෑම් එක වැඩ ටික ගොඩක් දානවා හොඳයි ඔන්න ඒත් එක්කම අපි ඔන්ලයින් ටැක්ස්ලාගෙන් ඔයගොල්ලන්ට එවනවා ළමයි ආයි link එක ඒ link එකකින් join වෙන්න ඉක්මනට දැම්ම යන්න එපා පන්ති උරුණාට පස්සේ ගිහිල්ලා log වෙන්න ඒකේ වැටෙනවා දැන් අපේ ගණිතය තියෙනවා සිංහල සර්ගේ සිංහල පන්තිය තියෙනවා දෙමළ සර්ගේ දෙමළ පන්තිය තියෙනවා විද්‍යාව සර්ගේ විද්‍යාව පන්තිය තියෙනවා ICT සර්ගේ ICT පන්තිය තියෙනවා ඔය හැම එකම link ටික Telegram group එකට දානවා ඉතින් ඔයාලා හැම වෙලේම Telegram එකේ ඉන්නකොට ඒත් එක්කම ගේම් ගහන්න කැමති ළමයි ඉන්නවා ඔළුව හැදෙන්න ගේම් ගහන්න දැන් මගේ ගණිතයේ Telegram group එකේ දවසකට එක ගේම් එක ගානේ දානවා ඔයාලට පුළුවන් ඒකේ ගේම් ගහලා රෑන්ක් තියනවා පළවෙනියා ඉඳලා 20 වෙනියා වෙනකන් තෝරනවා ඔයාලගේ නම වැටෙනවා පළවෙනියා කවුද දෙවෙනියා කවුද තුන්වෙනියා කවුද මම මේ ළඟදී ගේම් එකක් ගහලා මම එක හැබැයි මම දවල් බලනකොට මම අන්තිමයා ළමයි ටික ගහලා හොගාලා මම 20 වෙනියාගෙන පල්ලෙහාට බෑ මම 30 විතර වෙලා අපේ ළමයි ටික 1 2 3 4 මම හැම වෙලාවෙම ගේම් එකක් මුලින් ගහනවා මං ගහලා මගේ ලකුණු ටික දානවා දැම්මට පස්සේ අපේ සෙට් එක මාව පාස් කරලා තව ගහගෙන යනවා ඔයාලට පුළුවන් ගණන් ගෲප් එකට පුළුවන් තරම් යාළුවෝ ඇඩ් කරන්න එතන තියෙනවා ඇඩ් කරන්න පුළුවන් තැනක් ඇඩ් කරගෙන යන්න ඔයාලගේ ටෙලිග්‍රෑම් එකේ ඉන්න හැම ළමයෙක්ම හැමෝම ඇඩ් කරලා හැමෝටම ගේම් ගහන්නත් පුළුවන් ඒත් එක්කම හැමෝටම ඉගෙන ගන්නත් පුළුවන් ගේම් එකයි දාන්නේ දවසට එකයි ඒකෙන් ඔයාලට පුළුවන් හැම දෙයක්ම කරන්න ඒත් එක්කම පන්තිවල link ටිකකුත් දානවා ගොඩක්ම 6 වසරේ ළමයිට පොට්ට ගැසක් දෙන්න හරියට ඒවා කියවන්න නැතුව වැඩේ කරගෙන යන්න ඒත් එක්ක මට link ටික දානවා ගොඩාරිය thank you ළමයි thank you එලකිරි අපි යන් ඊළඟ එකට ගේම් ළමයි එක එක දවසට එක එක ඒවා දාන්නේ හැමදාම එකම ගේම් එකක් නෙමෙයි දැන් අඩු කරන ටික කරා 19 ඒත් එක්කම දැන් මම ඔය 6 වසරේ දාලා තියනවා නේද පෝස්ට් එකක් අලුතෙන් හදන ලස්සන ස්පයිඩර්මෑන් එහෙම ඉන්න එකක් ඒක ඔයාලගේ WhatsApp ස්ටේටස් වල දාලා පුළුවන් තරම් යාළුවන්ව දැනුවත් කරන්න දැන් මේ ලොක්ඩවුන් කාලෙත් එක්ක හැම ළමෙක්ම ගෙදරින් ඉන්නේ කොහොමද අඩු ගන්න කඩේකටවත් යන්නේ නැහැ පුළුවන් තරම් ස්ටේටස් දාලා Facebook දාලා ඒත් එක්කම ඉන්න යාළුවෝ ඔක්කොම ඉස්කෝලේ group තියනවා නම් ඉස්කෝලේ group වලට දාලා හැමදාටම දාලා ෂෙයා කරන්න
පෝස්ට් එක 6 වසරේ ළමයිගේ පේපර් ක්ලාස් එකට හදපු වෙනම පෝස්ට් එකක් තියෙනවා. ඒක ටෙලිග්‍රෑම් ගෲප් එකේ තියෙනවා. අද මේ අපේ පළවෙනි දවසේ මට ඊට පස්සේ chat එකේ දාන්න අද පන්තියේ කරපු දේවල් තේරුණාද? දශම පාඩම තාම අපේ පන්තියේ කරෙත් නැහැ. ඒ වුණාට පේපර් එක සාකච්ඡා කරද්දී ඕගොල්ලන්ට කරපු වැඩේ හරියටම තේරුණාද කියලා පොඩ්ඩක් chat එකේ දාන්න. මේව පොඩ්ඩක් අමාරු ගණන්. මේ වගේ ගානක් තනියෙන් හදා ගන්න පුළුවන් කියන්නේ අනිවාර්යෙන් වාර විභාග පේපර් එකට ඔයාලට පුළුවන් ලකුණු 100න් 100ක් ගන්න. දැන් අපේ ගිය පාර තිබ්බ ස්විප් පේපර් එකට 100න් 100 අරගත්ත ළමයි ගොඩක් හිටියා. දැන් යන්න ඕනේ නැහැ වෙන මේවට. දැන් පන්ති ඉඳලා දැන් ගණන් හදන්න. ගිහිල්ලා කට්ටිය ටෙලිග්‍රෑම් එකට. පන්ති උරුණාට පස්සේ ටෙලිග්‍රෑම් එකට යන්න. දැන් ටෙලිග්‍රෑම් එකකින් එන්න මේ පැත්තට. මෙන්න ගණන් ටික අඩු කරමු. අපි මේ ගණන් ටිකෙන් අද දවසේ කරන්න තියෙන ටික නවත් කරමු. මම මේ පෝස්ට් එක දාන්නම් group එකට ආයෙ පාර. පන්ති උරුණාම අඩු කරමු. 5න් 3ක් අඩු කරාම ඇඟිලි වලින් පෙන්නන්න. ඔය බලමු දැන් ඔන්න ඕගොල්ලන්ම බලන්න යන්නේ මම. දැන් ඔයාලගේ ගෙවල් වලට එන්න යන්නේ. හරි. ඔන්න ළමයි මම දැන් ඉන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර. කැමරා ටික ඔන් කරගන්න. කාටවත් පේන්නේ නැහැ ඔයගොල්ලන්ම. අන්තිම ටිකේ කැමරා ඔන් කරගන්න ඔක්කොම. 5න් 3ක් අඩු කරාම කීයද? අක්ලා 2යි. දශමදින තියන්න. 8න් 4ක්. බොමුද කීයද? 8න් 4ක් අඩු කරාම 4යි. 4.2යි. එච්චරයි. මෙතන 4න් 5ක්. ඔන්න ප්‍රශ්නයක්. මට 4න් 5ක් අඩු කරන්න පුළුවන්ද? බෑනේ. එතකොට මම ළමයි යනවා අල්ලපු ගෙදරට. අපේ ගෙදර මිනිස් කුඩි ඉවරලා. ඉතින් මම යනවා අල්ලපු ගෙදරින් ඉල්ල ගන්න. දුන්න නැත්තම් මොකද කරන්නේ? උඹට දෙකක් අයින්නවා. මේ දෙන්න කියලා අරන් යනවා. එනවෙන්නොත් මාරුනේ. මෙයාගෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට මෙතන 14යි. මෙයා ගාව 7ක් තිබ්බා. එකක් මෙයාට දීපු නිසා එකක් අඩු වුණා. දැන් 6යි තියෙන්නේ. 14න් 5ක් අඩු කරන්න ඕනේ. 14න් 5ක් අඩු කරන්න බැරි නම් 5 ඉඳලා 14 වෙනකන් ගණන් කරන්න. 5ට පස්සේ 6 7 8 9 10 11 12 13 14 කීයද අඩු කරාම 9යි එලකිරි දශම දිද තියන්න 6න් 6ක් අඩු කරාම බිඳුවයි 0.9යි අවුලක් තියෙනවද ගැටලුවක් නෑ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා දැන් මෙතන 3න් 8ක් අඩු කරන්න බෑ 4 ගාවට ගිහිල්ලා අනේ මට එකක් දෙන්නකෝ කියලා එකක් ඉල්ල ගන්නවා ටුට්ටක් බබා වගේ කුරුතල් වෙලා එකක් ඉල්ල ගන්නවා එතකොට ළමයි මෙතන ඉතුරු වෙන්නේ 3යි 4න් එකක් දෙනවනේ 13න් 8ක් අඩු කරාම කීයද 8න් පස්සේ තියෙන්නේ 9 10 11 12 13 කීයද ජය වේවා 5යි 3න් 4ක් දැන් අඩු කරන්න ඕනේ බෑ මෙයාගෙන් එකක් ඉල්ල ගන්නවා 13න් 4ක් ඔන්න කෙටි ක්‍රමයක් 13න් 3ක් අඩු කරාම ළමයි 10යිනේ ඒක අපි දන්නවනේ 13න් 3ක් අඩු කරාම 10යි 13න් 3ක් අඩු කරාම 10යි එකක් අඩු කරාම 9යි එතන 9යි දැන් මෙතන තිබ්බේ 8යි 8න් 5ක් අඩු කරාම 3යි 3.9යි 5යි ආයෙනම් ටෙලිග්‍රෑම් ගෲප් එක ගැන මොකුත් කියන්නේ නැහැ පන්ති වෙලාවේ ටෙලිග්‍රෑම් දැන් මෙතන පන්ති ඉන්න ගමන් ගිහිල්ලා ටෙලිග්‍රෑම් එකේ ගේම බලන්න දෙන්න පුළුවන් පොට්ටක් අරගෙන පස්සම ඉහි වෙන්න ඔන්න මෙතන කාටවත් පෙන්නන්නත් බෑනේ ඉස්කෝලේ සාමාන්‍යයෙන් ඉස්සර කරන්නේ මොකක්ද දන්නවද ප්‍රින්සිපල් එහෙම අපිට ගහන විදිය මම මේ කියන්නේ බේවැල තියෙන්නේ ප්‍රින්සිපල්ගේ මෙන්න මෙතන අස්සේ අද්දික ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ අස්සට දාගෙන මෙහෙම අත පිටිපස්සට කරගෙන එනවා අපි පිට්ටනිය කෙරවලේ වොලිබෝල් ගහනවා අර ප්‍රින්සිපල් මේ පැත්තෙන් එනවා මොකුත් නෑ වගේ නිකන් අපිට ආදරෙන් එනවා වගේ ඉන්නේ ආපු ගමන් නෙලනවා නෙලිල්ලක් පොට්ට මෙහෙම අරගෙන අල්ල ගන්නවා මෙහෙම පස්ස රතු වෙන්න තාං ගල ගන්න ගෙදර කියලා පෙන්නන්නවත් පුළුවන් නම් මේ ප්‍රින්සිපල් ගැහුවයි කියලා එහෙම කාලෙක පාත් කරලා පෙන්නන්න පුළුවන් වෙන්නේ ගැහුවයි කියලා පටවහගෙන ඉන්න තමයි තියෙන්නේ ඉතින් ඒ වගේ තමයි
ගහනකොට ඉස්කෝලේ සමහර දවස්වල නම් ඉතින් පයින්නවා ප්‍රින්සිපල් මෙහෙන් එද්දි අනිත් පැත්තෙන් දුවනවා කැලෑවල් අස්සෙන් දුවලා පන්තියට එනවා පීරියඩ් කට් කරලා ඉස්සර සෙල්ලම් කරන්නේ පන්තිය උගන්වනවා කෑල් ළමයි ටීචර්ලා උගන්වනවා අපි පිරිමි ළමයි ටික පිට්ටනිය ගිහිල්ලා සෙල්ලම් කරනවා එතකොට ප්‍රින්සිපල් කෙලින්ම ළමයි වේවල අතේ තියාගෙන හංගගෙන ඉන්න ආවට පස්සේ නෙල්ලනවා සමහරක් වෙලාවට දුවනවා එලක් කියමු මම දැකලා තියෙනවා ගස් උඩත් නගිනවා ප්‍රින්සිපල්ට අල්ලන්න බැරි වෙන්නේ කෙලින්ම අපේ වොලිබෝල් කෝට් එක වටේ අඹගස් කොට ආරියක් තිබ්බා ඉස්සර ප්‍රින්සිපල්ට අල්ලන්න බැරි වෙන ගස් උඩත් නගිනවා මොකද ප්‍රින්සිපල්ට අහුනොත් දන්නවා කන්න වෙන්නේ කියලා මාර කෑම හැබැයි ඕගොල්ලන්ට දැන් ගෙදරටලා තමයි ඉතින් ඒ කෑම කන්න වෙන්නේ අම්මගෙන් තමයි කුටි කන්නේ වෙන්නේ ඉස්සර ඉස්කෝලේ ගහන්නේ කෙලින්ම වේවල අරගෙන කලිසමට ගෙදර ගිහලා පෙන්නන්න බෑනේ ගෙරුවයි කියලා ඒ වගේ තමයි ඒ දවස්වල කරේ දැන් මට ඒක වැඩක් නෑ මේක අඩු කරන්න අයියෝනේ 3න් 7ක් අඩු කරන්න පුළුවන්ද බෑ chat එකේ දාලා මම දැනුයි දැක්කේ ඔව් මාත් කුටි කාලා තියෙනවා මං කුටි කාලා ඇති අනන්තව පින් මේ 3න් 7ක් අඩු කරන්න ඕනේ 3න් 7ක් අඩු කරන්න මෙතනින් එකක් ඉල්ල ගන්න එපා මෙයා ගාව නෑ ළමයි නැත්තම් මේ දෙන්නම එකතු වෙලා යනවා ඊට පිටිපස්සේ තියෙන ගෙදරට ගිහිල්ලා මෙයාගේ තියෙන එකක් ගලව ගන්නවා මෙයාගේ එකක් ගලව ගත්තාම මෙයා ගාව තියෙන 7යි ඒකෙන් එකක් මෙයා ඉල්ල ගන්නවා දැන් මෙයා ගාව 10ක් තියෙනවා මෙයාගේ 10න් එකක් මෙයා ඉල්ල ගන්නවා එතකොට මෙයා ගාව තියෙන 9යි දැන් හරි 13න් 7ක් අඩු කරාම 8 9 10 11 12 13 කීයද 6යි 9න් 6ක් අඩු කරාම 9න් 6ක් අඩු කරාම 3යි ළමයි 7න් 6ක් අඩු කරාම 1යි එතකොට උත්තරේ කීයද 1.3යි 6යි ඔබලන් මේ ගණන් පහම හරිනම් පහම පාඩමේ 4යි ගණන් 4ම හරිනම් අද්දේ උසල දාන්න ගණන් 4ම හරිනම් නියමයි එල කුටි කාලා තෙල් ගෑවද කියලා අහනවා තෙල් ගහන්න පුළුවන් තැනකටද ළමයි ගහන්නේ ගෙදර ගිහිල්ලා මොරෙන්වත් තෙල් ටික ගා ගන්න බෑනේ ඉස්සරහා පැත්තට ගහනවා නම් අතට ගහනවා නම් ප්‍රශ්නයක් නෑ මේ වෙදින් කොහමද තෙල් ගාගන්නේ ගෙදරින් ආයේ මොකද ඔය මේ එන වෙලා යන්නේ කියලා ඊට පස්සේ දැන් අර ගිය අවුරුද්දේ කලින් අවුරුද්දේ මම 11 වසරට උගන්වද්දී ගිය අවුරුද්දේ නෙමෙයි කලින් අවුරුද්දේ කොරෝනා නැති කාලේ සමහර ළමයි ගෙදර වැඩ කරන්නේ නැති වුනහම ඒගොල්ලෝ සිද්ධාලේ පාරන් එනවා ගෙදර වැඩ කරන්නේ නැතුනම දඩුවම තමයි ලොකු එස්ලොන් බටයක් එක එස්ලොන් බටයක් අතර අතු වෙන්න දෙනවා ගෙදර වැඩ නොකර ආව ගෑනු ළමයි එහෙම කරන්නේ ගෙදර වැඩ කරන්නේ නැති වෙන දවස් වලට සිද්ධාලේ පාරන් එනවා අතේ පාර හිටිනවනේ පාර හිටියට පස්සේ ගහන්න ගෙදර වැඩ නොකරොත් නම් මගෙන් නම් කිසිම සමාවක් නැහැ ගහනවා දෙකක් රිදෙන්න ගෙදර වැඩ නොකරොත් කරොත් ගහන්නේ ගාන දාන ගේම ගහන්න ඩේටා ඕනද ඩේටා ඕනේ අපි දැන් ලබන සතියේ තව වෙන පේපර් එකක් කරනවා අද පේපර් එක නැති ළමයි අනිවාර්යෙන් දැන් අද පන්තිද ජොයින් වෙච්ච link එකෙන් Telegram එකට ගිහිල්ලා ඒකෙන් අරගන්න PDF එක පේපර් එකේ PDF එක අරගෙන download කරලා වෙනම CR පොතක් ගන්න. අද මේ වැඩේ කරපු නැති ළමයිට මම මේ පිළිවෙලට වැඩේ කරන විදිහ කියන්නේ. දැන් අනිවාර්යෙන් අපේ පිළිවෙල තියෙන්න බෑ. පිළිවෙල නැත්තම් මෙලෝ වැඩක් අපිට හරියන්නේ නැහැ. ඒක නිසා පිළිවෙලට වැඩේ කරන්න නම් අනිවාර්යයෙන්ම CR පොතක් අරගෙන ප්‍රශ්න අංක වලට ලස්සනට උත්තර ටික ලියාගෙන යන්න. මාස 3කට සැරයක් මම ඔයාලගේ පොත් ටික ගෙදරට ගෙන්න ගන්නවා. ගෙන්නගෙන හැමෝගෙම පොත් ටික බලලා මාක් කරලා ආයෙ වෙනවා. මොකද මේක නිකන් කරාට වැදගත්කමක් දෙන්න ඕනේ. මොකද ඔයගොල්ලන්ගේ දැනුම මට්ටම වැඩි කරන්නයි කරන්නේ. හරියට ඉගෙන ගන්න ඕනේ. හරියට දෙන වැඩ ටික කරන්න ඕනේ. ඒක නිසා ලස්සනට පිළිවෙලට වැඩ ටික කරගෙන අපි මේ අවුරුද්ද ඉවර වෙනකම්ම ලස්සනට අපේ ගණිත පන්තිය කරගෙන යමු. ඒත් එක්කම විද්‍යාව, සිංහල, ඉතිහාසය, දෙමළ ඔය හැම විෂයක්ම ඔයාලට හම්බ වෙයි. ඔන්ලයින් ක්ලාස්ලාවෙන් සමාජ සේවයක් විදිහට 6 7 8 9 ශ්‍රේණි ඉගෙන ගන්න සියලුම ළමයිට මේ වැඩේ දෙනවා. ඒකට ඇඩ් වෙන්න නිකන් data ඕනද? නිකන් data ඕනේ. data MB 20ක් 30ක් විතර තියාගෙන group එකට ඇඩ් වෙන්න. ඊට පස්සේ 11යි 30ට මතක තියාගන්න විද්‍යාව පන්තිය තියෙනවා. ඒකටත් හැම ළමයෙක්ම සම්බන්ධ වෙන්න. ගණන් වලට අද සම්බන්ධ වෙච්ච මේ link එකකින්ම තමයි
11:30ට විද්‍යාව පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්නේ අද ගණන් පන්තිය හොඳද නරකද කියලා පොඩ්ඩක් දාන්න chat එකේ. එයාන් කියන හොඳයිල කිරි. එහෙනම් අපි ආයේ අඟහරුවාද සාමාන්‍ය පන්තියෙන් හම්බෙමු. එතකම් හැම ළමයෙකුටම ආයුබෝවන්, දරුවන් සරණයි, සුබ දවසක් වේවා.